ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අදත් සුපුරුදු පරිදි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළින් අපි මෙලෙසින් ඔබව මගහැරෙන්නේ. බෞද්ධ රූපවාහිනිය ඔබ වෙත සෑම සතියකම සඳුදා දිනෙහි පෙරවරුවේහි තිලින කරනු ලබන ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවයි මෙලෙසින් සාකච්ඡාවට භාජනය වෙන්නේ. ඉතින් අද දවසේ මේ සාකච්ඡාව ධම්මානුපස්සනා වැඩසටහන සුපෝෂණය කරන්නට සිරිත් පරිදි මේ ධම් සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ. ඔබ අපි හැමදිනාම බොහොම හොඳින් හඳුරන අපේ හිතවත් කල්යාණ මිත්‍ර පළවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය අපේ පූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා. අපි හාමුදුරනේ අද අපි සාකච්ඡාවට වඳුන් කරන්නට බලාපොරොත්තු වන්නේ තවත් වටිනා පාරමී ධර්මයක්. ඒ තමයි මේ දස පාරමිතාවන් අතරේ හඳුන්වනු ලබන සත්‍ය පාරමිතාව. අදිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී, උපේක්ෂා කියන පාරමිතා තුන අපිට සාකච්ඡා කරන්න තියෙන ඉදිරියේදී හත්වෙනි පාරමිතාව විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සත්‍ය පාරමිතාව. ඇත්ත කතා කිරීම කොහොමද පාරමිතාවක් බවට පත් වෙන්නේ? කොහොමද සත්‍යවාදී වෙන්නේ? ඇත්ත කියන්නේ මොකක්ද කියන කාරණේ පිළිබඳව අපි අද දවසේදී පුළුල් වශයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි හඳුරන්නේ අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගැනීම පිණිස සත්‍ය පාරමිතාව කියන්නේ සත්‍ය කියන්නේ කුමක්ද? පාරමිතාවක් වෙන්නේ කොහොමද කියන එක අපි අවධාරණය කරගමු. තෙරුවන් සරණයි. අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ, පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ පරිදිම අද අපි විශේෂිත පාරමිතාවක් තමයි සාකච්ඡා කරන්නේ, සත්‍ය පාරමිතාව. එහෙම විශේෂ පාරමිතාවක් කියලා කිව්වේ දැන් අපි මේ විදිහටම සමහර පාරමිතා විශේෂිත පාරමිතා හැටියට අපි හැඳින්වුවා. එහෙමයි. කීප අවස්ථාවකදීම අද අපි විශේෂ පාරමිතාවක් සාකච්ඡා කරන්න කියලා සඳහන් කළා. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඉතින් ඒවා එහෙමම තමයි අද පාරමිතාවත් ඇත්තටම විශේෂිත සුවිශේෂී පාරමිතාවක්. මොකද මේ සත්‍ය පාරමිතාව ස්වාමීන් වහන්සේ සත්‍ය කියන එක සීල පාරමිතාවෙත් සඳහන් වුණා. එහෙම. නැවත මේ සත්‍ය පාරමිතාව කියලා වෙනම වෙන් කරලා තියෙන්නේ මේකේ තියෙන විශේෂත්වය නිසා. ඒක ප්‍රධාන විශේෂත්වයක්. ප්‍රධාන විශේෂත්වයක්. මොකද නැත්තම් සීලේදී අනිවාර්යයෙන්ම මේ සත්‍යවාදී බව ගැන සඳහන් වෙනවානේ. එතකොට ස්වාමීන් වහන්සේ සත්‍ය පාරමිතාව කියලා කියන්නේ අපි වෙනදා වගේම තේරුම් ගත්තොත් මුලින්ම බෝධිත්‍රය කියන්නේ ලෞතර බෝධිය, පසේ බෝධිය, ඒ වගේම මහා රහත් බෝධිය කියන මේ බෝධිත්‍රය අතුරෙන් යම් බෝධියකට පැමිණීම පිණිස සත්‍ය භාවිතා කිරීම, සත්‍ය ප්‍රකාශ කිරීම, ඒ වගේම අනුන් නොරැටීම, කියන්නේ රවට්ටන්න නැතුව ඉඳීම කියන මෙන්න මේක පාරමිතාවක් බවට පත් වෙනවා.
වාක් කර්මයක් පුරුදු කිරීම කියලා අපිට කියන්නත් පුළුවන්. වාක් කර්මයක් සුචරිත එහෙමයි. වාක් කර්මයක් පුරුදු කිරීම. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඊට එහා ගිය දෙයක් මෙතන තියෙනවා. දැන් මේ මුසාවාදයක් නොකීමම නෙවෙයි ඊටත් ටිකක් එහාට ගිහිල්ලා තියෙන මේ සත්‍ය පාරමිතාව. එහෙමයි. මොකද දැන් අපි සාමාන්‍යයෙන් කෙනෙකුට පොරොන්දුවක් වෙනවා. එහෙමයි. අපි හිතමු සාමාන්‍යයෙන් මම මේ දේ කරන්නම් කියලා පොරොන්දු වෙන කපටිකමට නෙවෙයි. ඒ වෙලාවේ එයා හිතනවා මම මේක කරනවා කියලා. එහෙමයි. නමුත් මොනවා හරි කරදර බාධක මොනවා හරි දෙයක් නිසා එයාට ඒක කරන්න බැරි වෙනවා. එහෙමයි. ඉතින් එහෙම කරන්න බැරි වුණා කියලා එයාගේ ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ. මොකද එයාගේ මුලින් අදහසක් තිබුණේ නැහැ. චේතනාව පිරිසිදුයි. චේතනාව පිරිසුදුයි. එහෙමයි. නමුත් මේ සත්‍ය පාරමිතාවේදී ස්වාමීන් වහන්සේ මේ එක සත්‍යයක් වෙන්නේ නැහැ. එහෙමයි. ඒ පොරොන්දුව ඉෂ්ට කරේ නැත්නම් අතන ශික්ෂාපදේ කැඩුන් නැතුණාට සීල පාරමිතාව වශයෙන් ගත්තොත් එන හානියක් වෙන්නේ නැහැ සීලයට. හරියට හරි. සීල පාරමිතාව වශයෙන් ගත්තොත් කිසිම හානියක් වෙන්නේ නැහැ. එහෙමයි. නමුත් සත්‍ය පාරමිතාව හැටියට ගත්තොත් දැන් අපි ගොඩාක් අය අද පුරුදු වෙලා තියෙන මම මේක කරලා දෙන්නම්. දැන් අපි සමහරවිට මේ පුරුදු වෙලා තියෙනවා විනාඩියෙන් එන්නම් කියනවා. කීයටවත් එන්න බෑ. එහෙමයි. ඒ වගේ දේවල් තියෙනවනේ. නමුත් ඇත්තටම දැන් අපි හොඳට කල්පනා කරලා බැලුවොත් සමහර වෙලාවට කියනවා ඒක සම්‍යක් ප්‍රයෝගයක් විදිහට යොදන්නත් පුළුවන්. ඔව් සම්‍යක් ප්‍රයෝගයක් හැටියට යොදන්න පුළුවන්. හැබැයි දැන් උදාහරණයකට ගත්තොත් අපි අහන්නේ මම අහනවා අපි අහන්නේ කොහෙද කියලා. එතකොට මේ මග කියලා කියනවා. සමහර වෙලාවට මග කිව්වහම මේ පන්සලෙන් පිටත් වෙච්ච ගමන්ම මග වෙන්නත් පුළුවන්. ඒ අර ගමනාන්තයේ සමීප මග වෙන්නත් පුළුවන්. ඒතර මේ මග කිව්වහම ඒක බොරුවක් නෙවෙයි. බොරුවක් නෙවෙයි. ඇත්තටම මේක සම්‍යක් ප්‍රයෝගයක්. එහෙමයි. හැබැයි නැවත පෙරලා ඇහුවොත් මග කියන්නේ කොතනද කියලා එතනදී සමහර වෙලාවට එතනදී සම්‍යක් ප්‍රයෝගයක් කියන්න පුළුවන්. මේ අහවල් තැනට පොඩ්ඩක් ළඟයි. එකක් ළඟයි. අන්න එහෙම කියලා ඉතින් බේරෙන්න වෙනවා. එහෙමයි. අතර මග කියලා අතර මග. එතකොට ස්වාමීන් වහන්සේ එතන මේ සත්‍ය පාරමිතාව කියලා කියන්නේ එහෙම පොරොන්දුවක්වත් කඩ කරන්නේ නැතුව ආරක්ෂා කරන එක තමයි සුරකීම තමයි ඇත්තටම සත්‍ය පාරමිතාව කියලා කියන්නේ. පොරොන්දු කඩ කරන්නේ නැතිව සිටීම කියන එක සත්‍ය පාරමිතාවට වැටෙනවා. ඊළඟට අපේ තවත් මේක විශේෂත්වයක් තමයි ස්වාමීන් වහන්සේ දැන් බෝසතාණන් වහන්සේ නමක් පාරමී පෙන්වන්නේ තව විශේෂයක් මට මෙතෙන්දී අවධානය කරගන්න ඕන. පොරොන්දු වෙන්න පුළුවන් අපි අහන්නේ නරක දේවලුත්. ඔව්. මං ඇවිල්ලා මේ ඔයාට කරදර කරපු අහවලාට මං හෙට ගහන්නම්කෝ. මං එයාට හොඳට සලකලා යන්නම් කියලා ගහනවා කියලා පොරොන්දු වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි බලහත්කාරකමක් කරලා ඒ දේ කඩා වඩාගෙන අනිත් එක්කනට ලබා දෙනවා කියලා පොරොන්දු වෙනවා. දැන් ඒ වගේ පොරොන්දුවක් ඉෂ්ට කළොත් එහෙම නැත්නම් ඒක ඉෂ්ට කරගන්න බැරි වුණොත් මොකද්ද එතන තියෙන තත්ත්වය? ඒතර සම්මත දැන් අපි මෙතන සත්‍ය පාරමිතාවක් හැටියට ගත්තොත් මම කියන පාරමිතාවක් හැටියට සත්‍යයක් හැටියට ගත්තොත් මම හෙට අහවල් දේ කරනවා කීම ඒක කිරීම හොඳ නැති දෙයක්. ඒතර මේක ඒකින් සමහරලාට අර වචනෙන් කයින් වචනෙන් මේ වැරදි වෙලා දුරාචාර සිද්ධ වෙලා ඒකෙන් අනර්ථයක් ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. එහෙමයි. හැබැයි ඉතින් අර මම හෙට මේ දේ කරනවා කියලා අපි සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙමයි. ඒක මං කියන්නේ කරන්න කියන එක නෙවෙයි කිරීම සම්පූර්ණ වැරදි. එහෙමයි. නමුත් මේ දැන් අහවල් දේ කරනවා කියලා ඉතින් ඒක හැබැයි ඉතින් ඒක නොකරන එකම තමයි හොඳ. හොඳ. එහෙමයි. මොකද ඒ වගේ දෙයක් ඉතින් මොකද බොරු මේ නරක දෙයක් පොරොන්දු වීම තුල හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න ප්‍රතිඵලයක් නම අර ඒක පැහැදිලිවම ඒක එහෙමමයි. නමුත් අපි අර යමක් ඒ පොරොන්දු විච්ච දේ ඒ විදිහටම කරනවා නම් ඒක සත්‍යයක් හැටියට අපිට සත්‍යයක් හැටියට පාරමිතාව පැත්තකින් තිබ්බත් සත්‍යයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. පුළුවන්. එහෙමයි. හැබැයි කිසිසේත්ම නරක දෙයක් ඉතින් නොකරන එකම තමයි ඒකාන්තයෙන් හොඳ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් බෝසතාණන් වහන්සේ නමක් අතින් මේ පාරමී අවදී වුණත් උන්වහන්සේගේ අතින් මේ හැම බහුලව කරනවා නෙවෙයි සමහර විට ඉඳලා හිටලා උන්වහන්සේගේ අතින් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, සුරාපාන සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. එහෙමයි. හැබැයි මොනම හේතුවක් නිසාවත් බෝසතාණන් වහන්සේ නමක් අතින් බොරුවක් නම් කියවෙන්නේ නැහැ. මොකද පරම සත්‍යයක් හොයන කෙනෙක් කවදාවත් අල්ප මාත්‍රයක බොරුවක් කියන්නේ නැහැ. එහෙමයි. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. මොකද ඉතින් ඇත්තට බලන්න ඒක පුදුම දෙයක්. උන්වහන්සේ මේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක්, අටාසංඛ්‍ය කල්පලක්ෂයක්, චතුරාසංඛ්‍ය කල්පලක්ෂයක් නියත විවරණය ගත්තට පස්සේ
එතන ඉඳලා මොනම හේතුවක් නිසාවත් මේ අති දීර්ඝ සංසාරේ මොනම බොරුවක් ජීවිතේ නිසාවත් කියන්නේ නැහැ. ඒක හොඳ මේ තනක් ඉස්මතු කළා අපේ හඳුරන්නේ පරම සත්‍ය සොයා යන කෙනෙක් බොරු කියන්නේ නැහැ කියන එක. ඒක මටත් අපේ හනේ හිතෙන්නේ දැන් පරම සත්‍ය සොයා යන කෙනා පරම සත්‍ය අවබෝධ කරගෙන අනාවරණය කරගෙන අනිකාට එය ප්‍රකාශ කරනකොට ඒ අනිකා තුළ ඒ විශ්වසනීයත්වය තහවුරු වෙන්න ඕනනේ. මෙයා මේ කියන්නේ ඇත්තක්ය කියලා. එතකොට ඒ විශ්වාසය තහවුරු කිරීම සඳහා දීර්ඝකාලීන වශයෙන් මේ සත්‍යවාදී වීමේ වැදගත්කම අතිශයින් වැදගත්. නිතරම බොරු කියන කෙනෙක් අපි හඳුනන ඉඳලා හිටර හරි ඇත්තක් කිව්වොත් ඒකත් බොරුවක් ගන්න වැටෙනවානේ. එතකොට දැන් මෙතනදී මහබෝසතාණන් වහන්සේ මෙහෙම කල්ප ගානක් තිස්සේ බොරුවෙන් වැළකී සිටීම සත්‍ය ලෝකයට අනාවරණය කිරීමේ කරුණාව මුල් කරගෙන කරන ලද පාරමිතාවක් හැටියට ගන්න පුළුවන් නේද? පැහැදිලිවම ස්වාමීන් අනිත් එක ස්වාමීන් වහන්සේ හොඳ වැදගත් තැනක් මතු කළේ. ඒ ඇත්තටම අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ මේ බොරු කියන කෙනාට ධර්මයේ සඳහන් වන්නේ කරන්න බැරි අකුසලයක් නැහැ. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ උන්වහන්සේ ඉදිරියේ කිසිම කෙනෙකුට බොරුවක් කියන්න බැරිත් ඒකාන්තයෙන් උන්වහන්සේ මේ අති දීර්ඝ සංසාරේ අනවරාග්‍ර ගමනේ මොනම මොහතකවත් කෙනෙක් රවට්ටලා නැහැ. එහෙම. ඒ නිසා සරුවත්යන් වහන්සේගේ ඉදිරියේ කිසිම කෙනෙකුට දැන් අපි සමහරලාට අපි රැවටෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඒකට ඉතින් ප්‍රධාන හේතුව අපි හිතනවා අහවලා කපටි අහවල් කෙනා අපිව රැවට්ටුවා. ඉතින් ඇත්තටම අපි අර හේතුඵලවාදයේ කර්ම න්යාමය ගැන බැලුවොත් ඉතින් අපි සංසාරේ ඒක එක පුජ්‍යලු රවට්ටලා තියෙනවා. අපෙන් මම අහලා තියෙන සමහර තැන්වලදී දැන් සමහර මෝඝ පුරුෂයන් විදිහට හඳුන්වන ස්වාමින් වහන්සේලා පවා යම් යම් නොමනා ක්‍රියාකාරකම් කරලා බුදුරජාණන් වහන්සේ එය විමසද්දී නිහඬව ඉන්න උත්සාහ ගනිද්දී ඒක කියන්නේ ඒකට උත්තර නොදී ඉන්න උත්සාහ ගනිද්දී මේ ඇතම් විට හිස හත් කඩකට පැලෙන්න තරම් කර්මයක් සැකසෙනවා කියලා වගේ සඳහන් වෙලා තියෙනවා. ඒ හින්දා ඇත්ත කියන්න මේක කියලා අනිත් අය පොළඹවන අවස්ථා තියෙනවා නේද අපි හඳුනන. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ එවැනි අවස්ථා ඕන තරම් තියෙනවා. දැන් අපි දැන් අර මේ දැන් කීටාගිරි සූත්‍රය උනත් බලන්න දැන් අර අස්සජි පුනබ්බසුක වික්ෂුන් වහන්සේලාගෙන් අහනවානේ. ඇත්තද මහණෙනි මේ කියන කතාවම දැන් මේ අකටයුත්තක්. ඉතින් ඒත් ඉතින් තථාගතයන් වහන්සේ ඉදිරියේ එහෙමයි භාගතුන් වහන්සේ කියලා ඉතින් ඒක පිළිගන්න සිද්ධ වෙනවා. ඉතින් මොකද අසත්‍යයක් කිසිසේත්ම තථාගතයන් වහන්සේ ඉදිරියේ කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම කිව්වොත් ඒක කියන කෙනාට මහා බරපතල දිට්ඨ ධම් වේදිනී වශයෙන් මේ විපාක දෙන කර්මයක් බවට පත් වෙනවා. ඒකට සානත අපිට දැන් ඇත්තටම හිතන්න තියෙන්නේ ඒකේ ස්වාමීන් වහන්සේ අති දීර්ඝ කාලයක්. ඉතින් අපිට දැන් මේ වචන වලට මේක පිට කරනකොටත් දැනෙනවා හිතට මොන තරම් ගුණයක් මොන තරම් ආනුභාවයක් එතනම දැන් මේ චතුරාර්ය සත්‍ය සම්බුඥාණයෙන් අවබෝධ කර ගැනීම නෙවෙයි. නමුත් ඒ අති දීර්ඝ සංසාරේ මොනම හේතුවක් නිසාවත් ජීවිතේ නිසාවත් උන්වහන්සේ මුසාවක් කියන්නේ නැහැ කියන එක ස්වාමීන් වහන්සේ අපිට හිතා ගන්න බෑ. එහෙමයි. ඒ කියන්නේ මේ සමාජයේ හැටියට දැන් මිනිස්සු කියන්නේ මනේ හාමුදුරනේ මේ ශික්ෂාපද මේ පන්සිල්ලන් ආරක්ෂා කරගන්න පුළුවන් මේ හරිම අමාරුයි මේ බොරුවක් කියන්නේ නැතු ඉන්න එක. කියන්නේ සාමාන්‍ය සමාජයේ තියෙන කතාවක් නිතරම. එහෙමයි. බොහෝ දෙනා සඳහන් කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ සමාජයක තථාගතයන් වහන්සේ මේ විදිහට සුරක්ෂිත වුණා කියලා කියන්නේ ඒක සුළුපටු දෙයක් නෙවෙයි. අනිත් එක මේ කරන්න අපහසු දෙයක් අමාරුවෙන් හෝ සිදු කිරීම එක්තරා විදිහක පාරමිතාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. පාරමිතාවක් පැහැදිලිවම ස්වාමීන් වහන්සේ. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මේ සත්‍ය පාරමිතාව ගැන තවත් අපි පොඩ්ඩක් කල්පනා කරොත් ඇත්තටම මේක සුභාසිත දැන් ඇත්තටම දැන් බොහොම හොඳ වචන තමයි මේ සත්‍ය පාරමිතාව තුළ ඒකාන්තයෙන්ම තියෙන්නේ. ඒතර අපි දැන් යමක් ප්‍රකාශ කරනකොට ස්වාමීන් වහන්සේ ඉතින් අර සත්‍ය වුණත් ඉතින් ඊටාම හොඳ දෙයක් වුණත් ප්‍රයෝජනවත් දෙයක් වුණත් ඒක අපි අර කියන්න ඕන අවස්ථා පහක් තියෙනවා. එහෙම. ඒ අවස්ථා පහ සලකලා තමයි අපි ඒ කාරණේ කියන්න ඕන ඕනම දෙයක්. මොකද ඒක හොඳ වෙයි අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට. අපේ සමාජෙ ගොඩාක් අය කතා වෙන දෙයක් නේ අපි අහන්නේ. ඇත්ත කියන්නයි බිමිඳ ගන්නයි බය වෙන්න ඕනද? පැත්ත ගියත් ඇත්ත කියනවා මම කට කෑවත් ඇත්ත කියන්න බය වෙන්නේ නැහැ කියලා. අපේ හඳුරු කියන විග්‍රහය තුළ
ඒට ඉඩක් තියෙද කියලා හිතන්නට වෙයි ගොඩක් අය. ඔව් දැන් ඇත්තටම සානත අපි ඒ කාරණා පහ ටික බැලුවොත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුභාසිත වචන කියන තැනදී අංගුත්තර නිකාය පංචක නිපාතේ මේ සූත්‍රයේ සඳහන් වන්නේ සුභාසිත සූත්‍රය. එහෙමයි. මේ සූත්‍රයේ සඳහන් වෙන ස්වාමීන් වහන්සේ අපි වචනයක් එළියට දාන වෙලාවට ඒ කාලය බලලා සුදුසු කාලය බලලා ඒ වචනේ දාන්න ඕනේ. ඒක හොඳ ඇත්ත වුණත් අර්ථවත් වුණත් ප්‍රයෝජන වුණත් මොනවා වුණත් සුදුසු කාලේ වචන එළියට දාන්න ඕනේ. ඒක තවදුරටත් පැහැදිලි කරගත්තොත් අපි හන්නේ මොකද සුදුසු කාලය කියන්නේ? සුදුසු කාලය කියලා කියන්නේ කියන්න සුදුසුද කියන එක. ඔව් දැන් මම සාන්නද මුලින් ඒ කරුණු පහක් කියලා ඒ සුදුසු විග්‍රහ කරලා කාටත් එක ටිකක් තේරුම් ගන්න පහසු වෙයි. එහෙමයි. එතකොට දැන් සුදුසු කාලේ කියන්න ඕනේ. ඊළඟට ස්වාමීන් වහන්සේ සත්‍ය වූ දෙයක්ම කියන්න ඕනේ. එහෙමයි. ඊළඟට ප්‍රයෝජනවත් දෙයක්ම කියන්න ඕනේ. එහෙමයි. ඊළඟට මුදු මොලොක් වචනයෙන් මේක කියන්න ඕනේ. එහෙමයි. ඊළඟට ඒ කියන වෙලාවේ මෛත්‍රී පූර්වාංගවම මෛත්‍රී සිතින්ම කියන්න ඕන. එහෙමයි. ඒතර ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ එහෙම සුදුසු කාලේ. සුදුසු කාලය කියලා කියන්නේ දැන් ඔය කියන ගුණාංග ඔක්කොම තිබ්බත් කාලය හොඳ නැත්තම් ඒ කීමෙන් ඇති වැඩක් නෑ. ඒ කියන්නේ ඇත්තක් වුණත් ප්‍රිය වුණත් කාලය හොඳ නැත්තම් හරියන්නේ. කාලය හොඳ නැත්නම් ඒක අපි උදාහරණයකින් කිව්වොත් ස්වාමීන් වහන්සේ දැන් අපේ බෝසතාණන් වහන්සේ එක්තරා අවස්ථාවක ගුරුවරයෙක් දිසාපාමොක් ඇඳුරුවරයෙක්. ඉතින් මේ බෝසතාණන් වහන්සේගේ සිසු පිරිස උදේම අවදි වෙනවා. උදේ අවදි වෙන්න මේ කුකුලෙක් හඬන වෙලාවට තමයි එහෙම. මේ ගෝලයේ පිරිස අවදි වෙන්නේ. එහෙම. ඉතින් හරියට මේ කුකුලා හඬනවා උදේ පාන්දර 3ට විතර. මේ ශිෂ්‍යයා අවදි වෙලා ඒ අවශ්‍ය අධ්‍යාපන කටයුතු සිදු කරගන්නවා. ඉතින් කාලයක් ගිහිල්ලා යනකොට කුකුලා මැරුණා. එහෙම. කුකුලා මැරුණාට පස්සේ දැන් මේගොල්ලන්ට හරි පාඩුවක්. මොකද දැන් ඇහැරෙන්න සංඥාවක්. එහෙම. ඊට පස්සේ දැන් දවසක් මේ ගෝල පිරිස දර කඩන්න යනකොට සොහොනේ කුකුලෙක් ගෙනත් දාලා ඉන්නවා. මොකක් හරි ඔය ගුරුකමකට එහෙම ගෙනාවු. ඒ කාලෙත් ඒවත් තියෙන්න ඇති. එහෙම. සොහොනක තමයි. එහෙම. ඉතින් මේ කුකුලා අල්ලගෙන ඇවිල්ලා කූඩුවක දාලා දැන් ආහාර දෙමින් සලකනවා. දැන් මේ කුකුලා හඬලන්නේ රෑ 12ටත් හඬලනවා. එහෙම. ඊළඟට පාන්දර එල්ලි වෙන්න ඕන වෙන්නේ තියා හඬනවා. දැන් මේකෙන් මේ ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය සම්පූර්ණ අඩාල වුණා. එහෙම. රෑ මැද හැරිලා බලනවා. ඉතින් ඒකට නිදාගෙන ඉඳ යන්නේ. එහෙම. ඊළඟට උදේ පාන්දරත් පහුවෙලා දැන් එලි වෙන්න ඕන වෙන්නේ තීදි පාඩම් කරගන්න වෙලාවක් නැහැ. එහෙම. ඉතින් මේගොල්ලෝ දැන් මේ කුකුලත් එක්ක බොහොම දේශයෙන් හිටියා. මේ හරියන්නේ නැහැ. අන්තිමට මොකද කරේ? එක ශිෂ්‍යයෙක් මේ කුකුලා මරලා දැම්මා. එහෙම. ඒකට බලන්න සම්ද හැන්ඩලීම ඉතා වටිනවා. නමුත් ඒක අර සුදුසු කාලේ හැන්ඩලුවේ නැති නිසා ඒක දෙපැත්තටම හානියක් සිද්ධ වුණා. සිද්ධ වුණා. අර දරුවන්ටත් අධ්‍යාපන කටයුතු වලට කාලේ ප්‍රශ්නයක් වුණා. එහෙම. ඊළඟට කුකුලටත් ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. ඒක තමයි සාන සුදුසු කාලේ අපි වචනයක් එළියට දානකොට සුදුසු කාලේ ඒ වචනේ දාන්න ඕන. එහෙමයි. අපි හන්නේ මම සමහර වෙලාවට මේ බනට මෙහෙම කියනවා. ඒක නිවැරදිද කියලා මම දන්නේ නැහැ. දැන් අවශ්‍ය ගෙදර දොරේ අවශ්‍යතාවයක් තියෙන පුළුවන් අපි හන්නේ කිරි පිටි සීනි තේකොළ ආදී වශයෙන් අවශ්‍ය දෙයක් තියෙන පුළුවන්. දැන් සමහර නෝනලා මහතුරුන්ට ඒ අවශ්‍යතාවයන් කියනවා. ඉතින් ඒකත් ඉතින් කිව යුත්තක් නේ අපි හඳුනන්නේ. මේ ඒකත් සත්‍ය කිසි වැරදක් නැහැ. ගෑස් නැත්තම් ගෑස් නැහැ, සීනි නැත්තම් කිරි නැත්තම් ඒ නැහැ කියලා කීම වැදගත්. හැබැයි දැන් සමහර නෝනල ඉන්නවා මහත්තයා ඇවිල්ලා වැඩට ගිහිල්ලා ආපු ගමන් තොරදෝංචියක් නැතුව අඩුපාඩු කියනවා. ගෑස් නැහැ, සීනි නැහැ, තේකොළ නැහැ කියලා. එහෙම වුණා මේ මහත්තයට ආපහු වැඩට යන්න හිතනවා. ඒක ඇත්තක් වුණත් ඉතින් ඒ වගේ දෙයක් කිව යුතු තැනක් තියෙනවා නේද අපි. ස්වාමීන් වහන්සේ ඇත්තට මේක අර අපි දැන් මම අර ජාතක කතාවක් මේ උදාහරණයක් දැක්වුවා. ඇත්තටම ස්වාමීන් වහන්සේ තාම ප්‍රායෝගික විදිහට ඒක ඉස්මතු කළා. ඒක හරි වටිනවා. මොකද දැන් ඕක ගෙවල් දොරවල් වල ඉතින් ඇත්තටම දැන් අපි පැවිද්දෝ මේ පැවිදි සමාජයේ පවා අපි ඕනම වචනයක් එළියට දාන්න ඕන වෙලාවක් තියෙනවා. ඇත්තට මේ ස්වාමියාගෙන් මේ වැඩේ කරගන්න පුළුවන් හිතුවටත් වඩා හොඳට ඒ සුදුසු කාලේ දැන් අපි ස්වාමියා හොඳ අපි කියන්නේ හොඳ මූඩ් එකක ඉන්න වෙලාවක එහෙමයි. ඒ වගේ වෙලාවක ඒ වචනේ දැම්මොත් අපට ඒක ඒකාන්තයෙන් මේ වැඩේ කරගන්න හැකියාවක් ලැබෙනවා. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ ඉතින් එතන ඒක පළවෙනි ඒක සුදුසු කාලය අපි හන්නේ එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ මෘදු මොලොක් නේද? සත්‍යක්ම වෙන්න ඕන. සත්‍යක් මේක ඉතින් අපිට කොහොමද දන්නවනේ? කොහොමද දන්නවද? ඒක ඇත්තටම සත්‍යක් වෙන්න ඕන. මොකද මොන තරම් ප්‍රයෝජනයක් වුණත් අපිට අසත්‍යක් කියන්න බෑ. එහෙම වුණොත් ඒක සුභාසිතයක් වෙන්නේ නැහැ. එහෙමයි.
ඊළඟට ස්වාමීන් අපි හන්නේ සත්‍යයක් කියන එකෙන් අදහස් කරන්නේ වෙච්ච දෙයක් කියන එකද අපි හන්නේ? ඔව් විද්‍යමානම දෙයක්. එහෙමයි. දැන් අර වචනයක් තියෙනවනේ භූත අභූත කියලා වචන දෙකක්. අපි හන්නේ දැන් අර මේ වෙච්ච නොති දේවල් වලින් චෝදනා කරනකොට අපි කියනවා අභූත චෝදනා කරන්න එපා කියලා. භූත කියලා කියන්නේ වෙච්ච දේ වෙච්ච දේවල් වලින්. ඒතර වෙච්ච දේ හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. නමුත් ඒ දේ අපි එතෙන්දී සංගවන්නේ නැතුව ප්‍රකාශ කරනවා. එහෙම. මෙතන ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ අපි දැන් සුභාසිත වචන ගැන විශේෂයෙන් කතා කරන්නේ. මෙතනදී මොන්න යහපත වුණත් මුළු ලෝකෙටම සාන්තියක් වුණත් අපිට එතනදී සත්‍යම තමයි ප්‍රකාශ කරන්න වෙන්නේ. දෙවෙනි කාරණය. තුන්වෙනි එක ස්වාමීන් වහන්සේ මේ මුදු මොලොක් වචන වලින් දැන් ඇත්ත කියනකොට මුදු මොලොක් වචන පාවිච්චි කරන්න. දැන් මම ඇත්තන්නේ කියන්නේ කියලා ගහ ගන්න වගේ කිව්වොත් ඒක හරියන්නේ නැහැ. දැන් සමහර වෙලාවට දැන් අපි කියන්නේ දැන් මේ අපි සාමාන්‍ය භාවිත තියෙන මේ ටෝන් එක දැන් සමහරවිට කෑම කන්න කියලා කියනවා. කෑම කනවා කියලා කියන්නත් පුළුවන්. අර එකම හොඳම දේ උනත් ස්වාමීන් වහන්සේ එන්න කියන එක, යන්න කියන එක, කන්න කියන එක හොඳ දේවල් නේ. එහෙමයි. නමුත් ඒ වගේ දේවල් පවා අර වචනේ මේ ඒ සරපරස භාවය නිසා ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපි හන්නේ දැන් තියෙනවනේ වචන කතා කරන පිරිස් 4ක් ඉන්නවනේ. ගූත භානි, පුප්ප භානි, මිත භානි, මදු භානි කියලා. එතකොට අර මේ මදු භානි ස්වරූපයෙන් කතා කරන්න. අනට මීපැණි අක් කරනවා වගේ. හරියට හරි ආකර්ශනීය විදිහට කතා කරන්න ඕන. ඉතින් ඇත්තට මොකද දැන් ඒක සාමාන්‍ය ත්‍රිසංගත සතෙකුට පව. දැන් නන්දි විශාල ජාතකයේ බලන්න සාමාන්‍ය. නන්දි විශාල ජාතකයේදී ඇත්තටම දැන් බෝසතාණන් වහන්සේට තිරිසන් ආත්මවල ඉපදිච්ච අවස්ථාවල ජාතක කතා සඳහන් වෙනවා. ඒ වචන හුමාරු කර ගැනීම හැකියාවක් තිබිලා තියෙනවා. තිරිසංගත අපායේ ඉපදුණා. දැන් මේ නන්දි විශාල කියන මේ ගවයා මේ කරත්තා දින ගවයා බොහොම ශක්තියක් තිබිච්ච කෙනෙක්. දවසක් මේ එයාගේ ස්වාමියා කරත්ත 100ක් මගේ ගවයාට අදින්න පුළුවන් කියලා ඔට්ටුවක් දානවා. එහෙමයි. කාහුණු 10ක. දැන් ඉතින් ඒ තරඟයේ අවස්ථාවේදී දැන් අර මිනිස්සයාට පොඩි මාන්නෙකුත් ඇති වෙලා දැන් මෙයාට අදින්න පුළුවන් කියලා තේරෙනවනේ. එහෙමයි. ඇදපන් සහ ගවයත් පොරොන්දු වුණා මම ඇදලා දෙන්නම් කියලා පොරොන්දු වුණා. තමන්ගේ දුප්පත් ස්වාමියාට යහපතක් කරන්න බලාපොරොත්තු. එහෙමයි. ඉතින් අර ඇදපන් කුළු කියන්නේ කුළු ගොනෝ කියලා නිකන් බොහොම සරපල්ස වචනෙන් ප්‍රකාශ කරා. ඒ වෙලාවේ එක අඩියක්වත් බෝසතාණන් වහන්සේ තමයි අතර මේ ගවයා ඇද්දේ නැහැ. ඒ වෙලාවේ ඉතින් එයා බොහොම දුකසේ දැන් ගෙදරට වෙලා කල්පනා කරා මගේ කහවණු 10ක් විනාශ වුණා. ඊට පස්සේ දැන් මේ ගවයා කියනවා ඉතින් ඇයි එහෙම ප්‍රකාශ කරේ? බොහොම මෛත්‍රියෙන් මට කිව්වනම් ඉතින් එහෙනම් කහවණු කරත්ත 10ක් අදිනවා කියලා. තව ඔට්ටුවක් දාන්න. ඒ වගේ කහවණු 2000ක්. අර නැති වෙච්ච 10යි තවත් 10ක්. ඉතින් ඇත්තටම බොහොම ඉතින් අර විදිහට ඒ කියපු විදිහටම බොහොම ආදරෙන් අනේ මගේ පුතේ මේක අදින්න කිව්වම බොහොම දක්ෂ විදිහට මේ කරත් මේ ඒක ඇදලා තිනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් බලන්න තිරිසංගත සතෙක් පවා ඇත්තටම මේ මෘදු වචනයට හරි කැමති. ඒක සුභාසිත වචනයක්. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් මෛත්‍රී ප්‍රයෝජනවත් දෙයක්. ඇත්තටම දැන් අපි මේක සත්‍යයක් වුණත් ඊළඟට සුසු කාලයේ කිව්වත් ඊළඟට බොහොම මේ මුදු මොලොක් වචන වලින් කිව්වත් ප්‍රයෝජනයක් නැත්තම් වැඩක් නැහැ. ප්‍රයෝජනවත් දෙයක්ම කියන්න ඕන. ඊළඟට අවසානයේ කියන දේ ඒ බොහොම මෛත්‍රිය කියන මොහොතේ හිතේ මෛත්‍රියෙන් පෙඟිලා තියෙන්න ඕන. එතකොට ඒ විදිහට ස්වාමීන් වහන්සේ වචනයක් ප්‍රකාශ කරන්න පුළුවන් නම් අතර මේ කළු ගලක් වුණත් නමා ගන්න පුළුවන් අපේ පැත්තට. එහෙමයි. මොකද දැන් අපි හන්නේ සාමාන්‍යයෙන් බොරුවක් ආදරණීය විදියට ආකර්ශනීය විදියට මුදු මොලොක් විදියට කරුණා මෛත්‍රිය ඉස්මතු වෙන විදිහට කිව්වහම අපේ මිනිස්සු කොච්චර රැවටෙනවද? දැන් බොහොම ප්‍රායෝගික උදාහරණයක් නේ අපේ හන්දරනේ දේශපාලන ඡන්දේ කාලේ දේශපාලඥයන්ගේ වචන. ඇත්ත. නේද? ඒක බොරු බහුල වශයෙන් කතා වෙන්නේ බොරු. නමුත් ඒ බොරුව වුණත් ඊටාම ආදරණීය විදිහට ආකර්ශනීය විදිහට කියන ඉඳනේ මේ මිනිස්සු මෙච්චර රැවටෙන හැමසැරේම. පැහැදිලිවම. ඒ වගේ අර අනිත් අය වුණත් ආකර්ෂණය කරන්න පුළුවන් නේද? ආකර්ෂණය කරන්න පුළුවන්. ඇත්තටම දැන් සාමාන්‍ය සම්තන මතු කරේ. ඇත්තටම දැන් අද සමාජයේ මම රැවටුණා කියන්නේ ඉතින් නිකන් රැවටිලා නෙවෙයි. ඔය කියන විදිහ මුද්දු මොලොක් වචන වලින්
තියෙන ඉහළම ශිල්ප දාලා ඉතින් කතා කිරීම තුළින් තමයි මේ අහුවෙලා තියෙන්නේ. එහෙමයි. ඉතින් බොරුවට එහෙම ආකර්ෂණය වෙලා නම් සත්‍යවාදී වීම තුළ මොනතරම් ඒක කවදාවත් ඉතින් මේ ඒ කියන්නේ දැන් අර බොරුව අර විදිහට කවදා හරි ඒක එළි වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් සත්‍ය කීම තුළ සාංශ එන්න එක බැබලීමක් මිසක් කවදාවත් අනිත් පැත්තට යන්නේ නැහැ. එහෙමයි. එතකොට මේ ප්‍රකාශන වලින් ගම්ම්‍ය වෙන්නේ අපේ හාමුදුරනේ මේ අප්‍රිය නම් ඒ ඇත්ත උනත් ඒක කියන්න එපා කියන එකද? දැන් අර පැරණි කියමනක් තියෙනවනේ සත්‍යම් බ්‍රූයාත් ප්‍රියම් බ්‍රූයාත් න බ්‍රූයාත් සත්‍යම අප්‍රියම්. ඇත්තත් කියන්න ප්‍රිය වූ දෙයක් කියන්න අප්‍රිය නම් සත්‍ය වුවත් නොකියා ඉන්න කියලා සඳහන් වෙනවා. එතකොට අපි යමක් ප්‍රකාශ කරනකොට සත්‍ය වූ පමණින්ම ඒක ප්‍රකාශ කරන්න පුළුවන් ඒක අයිති අපිට තියෙනවා කියලා හිතන එක වැරදි නේද අපි? පැහැදිලිවම සාමනස දැන් ඇත්තටම අපි දැන් නුවණින් මෙනෙහි කරනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය අපි මෙතෙන්ද ගත්තත් දැන් එහෙමයි. අපිට මම ඇත්තනේ කියන්නේ කියලා ඕන දෙයක් එළියට දැම්මොත් මේ විශාල මේ පලාතක්ම ගෙන ගන්න ඕන සාමනස. ඒ තියෙන නුවණින් මෙනෙහි කරන්න ඕන. මම මේ කියන්න යන සත්‍යයක් තමයි. මේ සත්‍ය කීම තුළින් යහපතක් වෙනවද අයහපතක් වෙනවද? ප්‍රතිවේක්ෂානුවණින් බලන්න. ප්‍රතිවේක්ෂානුවණින් බලන්න ඕනේ. දැන් ඇත්තටම ප්‍රතිවේක්ෂාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. කුසල්ද අකුසල්ද මෙලෝ වශයෙන් හොඳයිද පරලෝ වශයෙන් හොඳයිද මේ හැම පැත්තක්ම බලලා අර අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ කිරලා මැනලා ක්‍රමානුකූලව තමයි මේ වචනේ දාන්න ඕනේ. අර තියෙනවනේ අපි අහන්නේ වචන තුනක් යමක් ප්‍රකාශ කරන්න කලින් බලනවා අත්තව්‍යාබාධාය අපි සංගතන. මේක Tamanට කරදර පිණිස පවතීද? Tamanට කරදර අනිත් අයට කරදර නොවෙනවනම්. සමහරු ඒ වගේ දේවල් කියනවා අනිත් අයගේ යහපත හිතලා මම ඒක කිව්වා කියලා. සමහරු හිතනවා මේ අනිත් අයට යහපතක් වුණා මට කරදරයක් නේ හින්දා මම ඒක කියන්නේ නැහැ කියලා. පරව්‍යාබා අනිත් අයට මේකෙන් කරදරයක් වෙනවද කියලා බලලා Tamanටයි අනිත් අයටයි දෙගොල්ලටම කරදරයක් වෙනවද? එහෙමත් බලලා එහෙම Tamanටත් අනුන්ටත් දෙගොල්ලටම කරදරයක් නොවෙනව නම් නේද යමක් ප්‍රකාශ කරන්න. පැහැදිලිවම සානස මේ වචන පාවිච්චි කරනකොට ඉතින් ඇත්තටම ඒක අපේ බොහෝ දෙනා හොඳටම කල්පනාවේ තබා ගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ පවා දැන් භික්ෂුන් වහන්සේලා වන අපට කොච්චරනම් මේ වචනය පාලනය කර ගැනීමට සිකපද පනවලා තියෙනවා. එහෙම. ඊළඟට දැන් ගිහියන්ට දැන් බලන්න මේ ආදිවට්ටම සීලය ගත්තොත් දැන් මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා. මේ හැම තැනකම මොකද මේ වචනයෙන් සාමනත කෙලස් ගලන හොයන්න බෑ. සාමාන්‍ය කය සංවර කරගන්න ලේසි අපිට මේ වචනේ ඊළඟට අපේ සාමාන්‍යයෙන් ගත්තත් ඔය සියලු දේවල් පැත්තකින් තියලා ගත්තත් අපිට වැඩියෙන්ම ඉතින් මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ මේ කට නිසානේ. එහෙමයි. මේ කට පාලනය කරගන්න පුළුවන් නම් ඕන සාමයක් ගෙදරක වුණත් පුදුම සාන්තියක් සාමයක් හැම දෙයක්ම තියෙනවා මේ කටෙන්ම තමයි සියලු ප්‍රශ්න ඇති වෙන්නේ. අර පැරණි කවියක් තියෙන පහඳරනේ මහනිල් සුවඳමය කුඩමසු පිලි ගඳමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය. මහනිල් මල් පිපෙන්නේ වතුරේ මානිල් මල් සුවඳයි. සුවඳ හැමන මානිල් මල් පිපෙන්නේ වතුරේ. ගඳ ගහන කුඩා මත්ස්‍යව ජීවත් වෙන්නේ වතුරේ. දෙකට එක දියම ඒ දෙකේම පැවැත්මට සුවඳටයි ගඳටයි මුල් වෙච්ච ඒ වස්තුන් දෙකේ පැවැත්මට උපකාර වෙන්නේ එකම වතුර. ඒ වගේ ස්වාමීන් වහන්සේට බොහොම පැරණි කවි එහෙම හොඳට මතකයි නේද? අපි ආන්ට කතා මතක වගේ මට ඉඳලා හිතට කවියක් එහෙම මතක්. ගද්‍ය පද්‍ය ලොකු දෙයක් ඒක නැත්නම් පැවිදි ස්වාමීන් වහන්සේ නමක් වුණාම ඇත්තටම මේක ලොකු දෙයක්. ඉතින් මොකද මේ පැරණි කියමන් වල ස්වාමීන් වහන්සේ මහා පුදුම සත්‍යයක් තියෙනවා. එහෙමයි. එතකොට ඒ වචී සංවරය කියන එක අතිශයින්ම වැදගත්. අපි හන්දර තවත් මේ පැත්තකට මගේ අපේ හන්දරගේ අවධානය යොමු කරන්න කැමතියි. දැන් අපේ බුදුරජාණන් වහන්සේ මේ විදිහේ පාරමී ධර්ම පූර්ණේ කරලානේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. ඒතර සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච මොහොතේ පටන් පරිණිරවාණය දක්වාම උන්වහන්සේ දේශනා කරපු යම් වචනයක් තියෙනවා නම් ඒක සත්‍ය මත ප්‍රකාශ කරපු නිසා උන්වහන්සේට දක්වන ගුණනාමයකුත් තියෙනව නේද අපි හඳුනන්නේ. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ ගුණනාමයේ තථාගත කියන ගුණනාමය. තථාගත එතන ස්වාමීන් වහන්සේ තථාගත කොහොමද ඒ ගුණනාමයත් එක්කම ඒක මහා හිතා ගන්න බැරි වචනයක් තථාගත කියන වචනේ. එහෙමයි. ඒ කියන්නේ ලෞතර බුද්ධත්වයට පත් වූ මොහොතේ පටන් මහා පරිනිර්වාණයට පත් වෙන මොහොත දක්වාම උන්වහන්සේ මේ 45 වර්ෂයක් පුරා යම් වචනයක් ප්‍රකාශ කළා තියෙනවද?
තන් තතේව හෝති තස්මා තථාගතෝ හෝති. ඒක මේ 21 වෙනි සියවසට ගැලපෙන්නේ නැහැ. දැන් අද කාලයට අනුව වෙනස් කරන්න ඕන කියලා ඒව බොරු කියලා කියන්න බෑ. ඔය දැන් තථාගත කියන වචනේ අපි ගත්තම තථා. එහෙමයි. එසේ වූ. එහෙමයි. මෙසේ වූ නෙවෙයි. නෙමෙයි. ඒතර එසේ වූ ගුණයටපත් වෙච්චෝද කියන්නේ මේ ලෝකේ එහෙම සංසන්දනය කරන්න තැනක් නැහැ. එහෙමයි. ඒ වගේ මහා පුදුම බලයක්. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ හොඳ තැනකට ආවා. දැන් උන්වහන්සේ දා ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙලා එතෙන් පටන් පරිනිර්වාණය දක්වාම දේශනා කරපු ඒ බුද්ධ වචනේ පරම සත්‍යය. පරම සත්‍යය. එතකොට ස්වාමීන් වහන්සේ ඒක දැන් බලන්න ඒකනේ දැන් අපි ওই පිළිත් හැටියට සත්‍යක්‍රියාවක් හැටියට දේශනා කරන්නේ. එහෙමයි. දැන් අපි තථාගතයන් වහන්සේ වදාළ දෙසුම්නේ දැන් ওই බොජ්ජංග සූත්‍ර දේශනා. ඉතින් ඇත්තටම ඊළඟට දැන් මේ දවස්වල වැඩිම රතන සූත්‍ර දේශනාව. ඉතින් ඇත්තටම ඒ තේන සත්‍ය වජ්ජේන. ඉතින් මේ බුද්ධ වචනේ සඳහන් එකම තැන රතන සූත්‍ර. එහෙමයි. එතකොට ඒක පරම ශක්තියක්. එහෙමයි. එතකොට දැන් ඒ සත්‍ය තමයි සාන්නත් අපි සත්‍යක්‍රියා කරන්නේ. සත්‍යක්‍රියාව කියලා කියන්නේ මේ ආනුභාව බලෙන් මේ යහපත වේවා කියලා අපි ආශිර්වාද කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ අර බෝධි සම්භාරයේ. අපි දැන් අපේ බුදුරජාණන් වහන්සේ නම් එදා සුමේද තාපසතුමා වශයෙන් නියත විවරණ ගත්ත දවසේ ඉඳලා ඒ හදාගෙන ආපු පාරමී අවදී ශක්තියත් ඒ වගේම ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වෙලා උන්වහන්සේ අවබෝධ කරගත්ත පරම සත්‍ය. එහෙමයි. ඒකේ ආයේ කිසිම කෙනෙකුට එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඉතින් ඒකට උන්වහන්සේගේ මුළු ජීවිතේම සත්‍යවාදී ජීවිතයක්. ඒක තමයි ස්වාමීන් වහන්සේ ඇත්තටම සත්‍යයක් ක්‍රියාවක් හැටියට මේ ආනුභාව බලෙන් මේ යහපත වේවා කියලා අපි කෙනෙකුට සෙත් ප්‍රාර්ථනා කරනවා. අපි අහන්නේ එහෙමයි සත්‍යක්‍රියාව ගැන කතා වෙන නිසා මට හිතුණා මෙහෙම අහන්න අපි හාන්දනේ. දැන් අපි බුදු ගුණ මුල් කරගෙන සත්‍යක්‍රියා කරනවා. බුදු ගුණ කියන්නේ ඇත්තටම කියන අපේ ගුණ නෙවෙයිනේ බුදුරජාණන් වහන්සේගේ ගුණ. ධර්මයේ ගුණ කියන්නේ අපේ ගුණ නෙවෙයි ධර්මයේ ගුණ. සංඝයාගේ කියන්නේ ආරි මහා සංඝරත්නයේ ගුණ. එතකොට අපට වැඩිය සීලාදී ගුණයන්ගෙන් ශෝභමාන වෙච්ච උසස් වෙච්ච මහරහතන් වහන්සේලාගේ අනිත් උත්තමයන් වහන්සේලාගේ ගුණ පරාමර්ශනය කළ සිහිපත් කළ ඒ ගුණයේ අනුභවය ඒක සත්‍යයක්. ඒ සත්‍ය අනුභව බලයෙන් සිතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි දන්නවා රතන සූත්‍ර දේශනාවටත් අනුව අපි හන්නේ බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය හැර වටිනා වෙනත් රත්නයක් නැහැ. ඒ එක පැත්තක් අපි හන්නේ. සත්‍යක්‍රියා කරනකොට අපි හඳුරන්නේ සාමාන්‍ය සමස්ත සමාජයේ තමන් ළඟ තියෙන ගුණයක් ඉස්මතු කරලා සත්‍යක්‍රියාවක් කරන එකද එහෙම නැත්නම් වෙනත් කෙනෙකුගේ ගුණයක් ඉස්මතු කරලා සත්‍යක්‍රියාවක් කරන එකද වඩාත්ම ප්‍රබල වෙන්නේ අපි හා. ඒතරම් සම්හාන්ත දැන් අපි මේ ත්‍රිවිධ රත්නේ ගත්තොත් අපි ඒ විදිහට ඒක කතාවක් නෑ නේ සම්පූර්ණ නේද එහෙම. ඒක එතකොට ඒකට අපි ඒ පිළිබඳව අපිට කතා කරන්න දෙයක් නෑ. සාමාන්‍යයෙන් තථාගතයන් කියන ඒතර ස්වාමීන් වහන්සේ දැන් අපි ඒ සම්බන්ධව අපිට කියන්න දෙයක් නෑ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ. නමුත් දැන් ස්වාමීන් වහන්සේ අපි ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නෙත් එක්ක වෙන කෙනෙකුගේ තියෙන ගුණයක් අපි දැන් ත්‍රිවිධ රත්නේ පැත්තකින් තියලා අපි අම්මා තාත්තා එහෙම ගමු. එතකොට එහෙම ගත්තාම ඇත්තටම තමන්ගේ ගුණයක් ඉස්මතු කරලා සත්‍යක්‍රියාවක් කරනවා නම් ඒක ප්‍රබලත්වය වැඩි. අපි අන්න මෙහෙම හිතන්න අම්මා ලෙඩ වෙලා ඉන්නවා. ඔව්. පුතාට ඕන සත්‍යක්‍රියාවක් කරන්න. ඒතර පුතා ගන්නව සත්‍යක අම්මා මම දන්න කාලේ ඉඳලා පොයේ පසළොස්වක පොයේට සිල් සමාදන් වුණා. ඒක සත්‍යයක්. ඒ සත්‍ය බලයෙන් අම්මා සුවපත් වේවා කියලා දැන් පුතා අම්මට සත්‍යක්‍රියා කළ සෙත් පතනවා. ඒ වගේම පුතා සත්‍යක්‍රියාවක් කරනවා මම සතියකට සැලයක් පන්සිල් සමාදන් වෙලා ඒ පන්සිල් පද පහෙන් 4ක් කඩන්න නැතුව රැක්කා. ඒක සත්‍යයක්. ඒ සත්‍ය බලයෙන් අම්මා සුවපත් වේවා කියලා අම්මට සෙත් පතනවා. වඩාත්ම ප්‍රබල වෙන්නේ ඇත්තටම සානත එතන සිත දෙන්නේ දැන් තමන්ගේ ගුණයක්නේ. ඇත්තටම මෙතන ප්‍රබල වෙන්නේ ඒකාන්තයෙන් පුතාගේ සත්‍යක්‍රියාව. එහෙමයි. මොකද තමන්ට දැනෙනවා ඒක. තමන්ට දැනෙනවා. ඉතින් අම්මා කරපු දේ එකට වඩා එහෙමයි. තමන්ගේ තියෙන ගුණයක් සත්‍යයක් හැටියට අදිෂ්ඨාන කරලා ඒ ආනුභව බලයෙන් මේ යහපත වේවා කියලා ප්‍රාර්ථනා කරන එක තමයි ස්වාමීන් වහන්සේ ප්‍රබල. ඒ කියන්නේ අම්මා පසළොස්වක පොයේට සිල් සමාදන් වෙන්න ගිය බව පුතා දන්නවා මිසක් අම්මා සිල් රැක්කද කියලා පුතා හරියට දන්නේ නැහැ. සත්‍යයක්ද කියලා 100%ක් දන්නේ නැහැ නේ. එහෙමයි අපේ. එහෙමයි. සත්‍යයක් නම් සත්‍යයක් වෙන්න ඕනේ. දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් මට මෙතනදී මතක් වුණා මේක කීම සුදුසුයි කියලා මට හිතෙනවා. දැන් අපි
අපේ අර අන්තරාය නිවාරණ පිරිත එහෙමයි. ස්වාමීන් අහලා තියෙනවා. බුද්ධානං ජීවිතස්සන සක්කා කේනච අන්තරායෝ කාතුම් බුද්ධානං චබ්බන්න රංසේන නසක්කා කේනච අන්තරායෝ කාතුම් බුද්ධානං ද්වත්තිංස මහපුරුෂ ලක්ෂණ නසක්කා කේනච අන්තරායෝ කාතුම් බුද්ධානං අභිහට චතුර්ණම් පත්‍යන නසක්කා කේනච අන්තරායෝ කාතුම්. එහෙමයි. ඒතර මේ කියපු කාරණා හතරට අපි කිව්වොත් බුද්ධානං ජීවිතස්සන සක්කා මේක සත්‍යයක් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට අනුතරක් කරන්න කාටවත් හැකියාවක් නැහැ. නෑ. ඒක ඒකාන්තයෙන් මේකට දැන් මම මේ පහුගිය කාලේ මේ සූත්‍ර දේශනාව මේ අපේ බෝධින් වහන්සේලාගේ කියනකොට මට මේ එකපාරම හිතට මේක සත්‍යයක් නෙවෙයිනි කියලා. එහෙමයි. දැන් මේකේ සමහර කාරණා සත්‍ය සමහර කාරණා සත්‍ය නෙවෙයි. මොනවද අසත්‍ය? අපි දැන් ජීවිතයට හානියක් කරන්න බෑ ඒක ඒකාන්ත සත්‍යයක්. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ බුද්ධානන් ද්වත්තිංස මහපුරුෂ ලක්ෂණ නසක්කා කියන එතනදී ස්වාමීන් වහන්සේ දැන් දේවදත්ත ස්වාමීන් වහන්සේ ගල පෙරලා චෛ වර්ණයට හානියක් සිද්ධ වුණා. එහෙමයි. ලේපහ ගන්නුණා. රත්පහ ගන්නුණා. රත්පහ ගන්නුණා. ඒතර එතන ඒක සත්‍යයක් නෙවෙයි. එහෙමයි. ඊළඟට බුද්ධානන් අභිහට චතුර්ණම් බුදුරජාණන් වහන්සේට ලැබිච්ච සිව්පසයට හානියක් කරන්න බෑ කියන එක. දැන් තථාගතයන් වහන්සේගේ පාත්‍රයට දාපු පූජා කරපු කැවුම් ගෙඩිය උපාසකම්ම කෙනෙක් නැවත ගත්තා. මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ පූජා කරා. ඒ ඇත්තට දැන් ඔය සූත්‍ර දේශනාව අපේ වැඩිහිටි ලොකු ස්වාමීන් වහන්සේලා බුරුම රටේ බොහොම භාවිතා කරන අදටත් පුදුම විදිහට භාවිතා කරන පිළිතක්. හැබැයි මම ඔක අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමකින් ඒක උන්වහන්සේකට උත්තරයක් දෙන්න කැමති වුණේ නැහැ. ඉතින් ඇත්තටම දැන් මම නිකන් කල්පනා කරලා බලන්න කාටත් ඉතින් පක්ෂපාතී විශ්ලේෂණයක් අපහන්නේ. එතකොට ඇත්තටම දැන් එතනදී මේක මොකද අපිට තථාගතයන් වහන්සේගේ තියෙන ගුණ ටික අපිට හිතන්නවත් බෑ ස්වාමීන් වහන්සේ. නමුත් සත්‍යයක් ක්‍රියාව කියන තැනදී සත්‍යයක් නෑ ඒක සත්‍යයක් වෙන්න ඕන. සහ මේ අන්තරාය නිවාරණ පිරිත කියන්නේ මේ බුද්ධ භාෂිතයක් නෙවෙයි කියලා අපි අවධානය කරන්න ඕනේ. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ මමත් හිතුවා ස්වාමීන් වහන්සේ කියන්නේ කල නැත්නම් සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ බුද්ධ වචනයක් වෙනස් වුණායි කියලා. මේක පසු කාලීනව හදාගත්ත පිරිතක්. ඒකයි මෙතනදී අපි තවත් දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඔය ආශිර්වාදයක් පිණිස අපි පසු කාලීනව හදාගත්ත පිරිත් වලට වඩා ඇත්තට මගේ පුද්ගලික අදහසක්. අපි හඳුරු සාමාන්‍ය කෙනෙක් පිරිත් පොත භාවිතා කරන කෙනෙක් කොහොමද තේරුම් ගන්නේ දල වශයෙන් සම්පූර්ණ වශයෙන් නෙවෙයි. දල වශයෙන් කොහොමද තේරුම් ගන්නේ මේ පිරිත් බුද්ධ භාෂිත මේව පසු කාලීනව සකස් වෙලා ඇති කියලා අපි හිතා ගන්න පුළුවන්. අර උපග්‍රන්ථය එහෙම තමයි සාමාන්‍ය කෙනෙකුට නම් හිතා ගන්න තියෙන උපග්‍රන්ථයේ තමයි ඔය පසු කාලීනව හදාගත්ත පිරිත් තියෙන්නේ. එහෙමයි. දැන් එතකොට ඒක ආටානාටිය පිරිත දක්වා බුද්ධ භාෂිත දේශනා. බුද්ධ භාෂිත. එයින් පසුව තියෙන දේවල් අටවිසි පිරිත, ජය පිරිත, ජින පංජරය ඔය ආදි වශයෙන් සඳහන් වෙන සියල්ල මේ පසු කාලේනම හදාගත්තා. සමහරවිට මේක දැන් මගේ මේක පුජ්‍යලික අදහසක් විතරයි නේද? ජය පිරිත උනත් මම පුජ්‍යලිකව මම කියන අවස්ථා තියෙනවා. නමුත් එතන උනත් දැන් ආයු වඩඩකෝ, දර වඩඩකෝ, බල වඩඩකෝ, සුඛ වඩඩකෝ, තණ්හා වඩඩකෝ වෙනවා අන්තිමට. ඉතින් සමහර බලන්න දැන් මේක ලැබෙන්න කියලා ලෝභයම වපුරනවා. එහෙමයි. ඉතින් අර බලන්න අර බුද්ධ වචනයක වගේ දෙයක් සානත හොයන්නවත් නැහැ. එහෙමයි. ඒ නිසා අපි ආශිර්වාදයක් පිණිස බුද්ධ වචනේම පුරුදු කරගත්තා නම් මම හිතනවා ඒක විශාල ප්‍රතිලාභයක්. බුද්ධ වචනය තුළ රාග ද්වේෂ මොහ මිශ්‍රිත වචන තියෙන්නට බෑ නේද? බෑ. ඉතින් පසු කාලීනව හදාගත්ත පිළිත්තල ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒක අපි නිකන් මේ වෙලාවේ සත්‍යක්‍රියාව ගැන අහපු නිසා අපි අහන්නේ දැන් අපේ හාමුදුරුවෝ බොහොම සත්‍යක්‍රියාව සිදු කරන හාමුදුරු කෙනෙක් මම පුද්ගලිකව දන්නවා. කොහොමද සාමාන්‍ය ගෘහස්ත ජීවිත ගත කරන ගිහි පින්වතෙක් විදිහට පොඩි හෝ සත්‍යක්‍රියාවක් තමන් සිද්ධ කරන්න ඕන නම් අපි හිතමු කෙනෙක් ලෙඩවීම වෙනුවෙන් හෝ වෙනත් ලෞකික පරමාර්ථයක් නිසා හෝ හාමුදුරනේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා සත්‍යක්‍රියාවක් කරන ඕන සරලම පොඩි ක්‍රමවේදයක් කියලා දෙන්නකෝ. ඔව් දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ අපි මේ සත්‍යක්‍රියාවක් කරන්න ඕන නම් අපේ ඊට අදාළ ගුණධර්මත් වැඩිලා තියෙන්නත් ඕන. එහෙමයි. දැන් අපි හිතමු අපේ දරුවාට අපි අධ්‍යාපනයේ ගිහි පින්වතෙක් අම්මා තාත්තා හරිය කැමති දරුවෙක් ඉගෙන ගන්නවා. එහෙමයි. ඉතින් එහෙමනම් ඒ තාත්තා පුරුදු කරලා තියෙන ඊට අදාළ දෙයක් ගුණයක් ඒ ගුණයක් පුහුණු කරලා තිබුණොත් සමහර කවදා හරි ඒක පිට වෙනවා. එහෙමයි. ඉතින් ඒ තාත්තා පුංචි කාලේ ඉඳලා යාට බහත් සාමාන්‍ය තරුණ කාලේ ඉඳලා ඉගෙන ගන්න ළමයින්ට බොහොම අවංකවම උදව් කරලා තියෙනවා. අනේ මම මගේ තරුණ කාලේ ඉඳලා මම විවාහ වෙන්න කලින් ඉඳලා මම ඉගෙන ගන්න දරුවන්ට පොත් පෑන් පැන්සල් අරන් දීලා තියෙනවා. හදවතින්
එයාට ආශිර්වාද කරලා තියෙන ඒ සත්‍යයක් ඒකාන්තයෙන්. එහෙම නැත්නම් මොකක් හරි විෂයක් ගැන ගානක් දන්නේ නැති දරුවෙක් ඒක අහන වෙලාවේදී මම කරුණාවෙන් මෛත්‍රියම කියලා දුන්නා. ඒකත් ගුණයක් නේද? ඒකත් ගුණයක්. ඉතින් ඒ සත්‍යානුභව බලයෙන් මගේ දරුවට මේක කොහොම හරි මේ අධ්‍යාපනය පිළිටන්න ඕන කියලා හිතුවොත් ඒක ඒකාන්තයෙන් පිළිටනවා. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අපි විවාහ ජීවිතය ගත කරා. ඒ වගේ තැනකදී අපි හන ඔය දීපු දාන ගැන ඒ වගේ හිතුවත් කමක් නැහැ. ඒවලුත් හිතුවට කමක් නැහැ. එහෙමයි. හැබැයි අර වගේ දෙයක් බොහොම තදින් හිතට දැනෙනවා. තදින් අපේ ස්වාමීන් වහන්සේ ඇත්තටම අපේ ජීවිතවල අපි දැන් දන් දෙනවා, නොයි පින්කම් කරනවා. නමුත් සමහර වෙලාවට අපි සාමාන්‍ය ස්වාමීන්වහන්සේලාත් ඒක ඇති, මටත් ඒක තියෙනවා. අපි කරපු සමහර පින්කම් තියෙනවා. ඒ මහා ලොකුවට ලයිට් දාගෙන කරපු පින්කම් නෙමෙයි. එහෙමයි. සමහර අවස්ථාවල කරපු පින්කම් තියෙනවා ස්වාමීන් වහන්සේ ඒවා ජීවිතෙන් කවදාවත් ගැලවෙන්නේ නැහැ. ඒවා පහ පුදුම ප්‍රබල. මොකද Tamanටම දැනෙනවා පුදුම විදිහට අලෝභ, ආදේශ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් පෙරිලා හරියට මේ තාමත්ම ප්‍රණීතව කෙරිච්ච කුසල් තියෙනවා. එහෙම අර දුටුගැමුණු රජුරවන්ටත් අපි හාන්දරන්නේ අන්තිම මොහොතේ හිතට ඇවිල්ලා තියෙන අර වනගත වෙලා ඉඳිද්දි සැඟවි ඉඳිද්දි කෑම මුල ලියාගෙන කන්න හදනකොටම රහතන් වහන්සේ නමක් වැඩම කරලා තියෙනවා එතෙන්ට. ඒ වෙලාවේදී තමන් නොකා ඒ බත් මුල රහතන් වහන්සේට පූජා කරලා තියෙනවා. ඒ සිතවිල්ල තමයි අන්තිම මොහොතේ ඇවිල්ලා තියෙනවා. මහා චෛත්‍ය හැදුවාට වෙනත් පින්කම් කළාට. අන්න හරි ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තට කුසලයේ කියලා කියන්නේ මොකද කෙලෙස් බිඳුවක්වත් නැති තැනනේ. එහෙමයි. එතකොට ඒ වගේ ස්වාමීන් වහන්සේ. දැන් ඊළඟට දැන් ස්වාමීන් වහන්සේ අහපදී අපි විවාහ ජීවිත ගත කරන අයට. ඉතින් එතකොට තමන් අවංකව ජීවිතය ගත කරා නම් ඉතින් මට මේ ප්‍රශ්නේ මගේ මේ විවාහ ජීවිතයේ සම්බන්ධව තියෙන මේ ප්‍රශ්නේ මම මගේ බිරිඳට දැන් එතන ආදරය කියලා කියන්නේ සාමාන්‍ය අකුසලයක් නේ අත්ත වශයෙන්. එහෙමයි. නමුත් බිරිඳට අවංකව ආදරය කරලා තියෙනවා නම් බිරිඳ වික්මවා ගිහිල්ලා නැත්තම් ඊළඟට බිරිඳට එහෙම හිතන්න පුළුවන්. එහෙමයි. එතකොට මට දැන් මේ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේ ප්‍රශ්නය මම මේ විදිහේ සත්‍යය පිළිලා කටයුතු කරලා තියෙනවා. ඒ සත්‍යානුභව බලෙන් මේ ප්‍රශ්නේ සමනය වේවා කියලා මේක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. මේ ප්‍රශ්නේ මට යම් පිළිසරණක් ධර්මයේ තුලින් ලැබේවා කියලා හිතනවා නම් ස්වාමීන් වහන්සේ ඒකාන්තයෙන් ප්‍රශ්නේ විසඳෙනවාමයි. ඒ කියන්නේ අපි හාමුදුරුවෝ දැන් මෙතනින් වැඩියෙන් අවධානය කරන්නේ යම් කිසි ප්‍රශ්නයක් කරදරයක් උද්ගත වෙලා තියෙන වෙලාවට ඒකට සම්බන්ධ වෙන ගුණයක් මොකක් හරි පුරුදු කරලා තියෙනවා. ඒ ගුණ ඉස්මතු කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒකෙන් ප්‍රතිඵලයි මට ලබා ගන්න පුළුවන්. දැන් අර පෞල් ජීවිතයේ අවුලක් ඇති වෙච්ච එක්කෙනා බොහොම හැමදාම සලාක දානෙ දෙන කෙනෙක් වෙන්න පුළුවන්. මම මේ මාසිකව දානෙ පූජා කළා ඒ සත්‍යානුභව බලයෙන් මහත්යා මේ මාත් එක්ක යාළු වේවා කියලා ප්‍රාර්ථනා කරනවට වැඩිය මම මේ විදිහේ ප්‍රතිපත්ති ගරුක ජීවිතයක් ගත කළා ඒ නිසා ඒ බලයෙන් සුවපත් වේවා කියන ක්‍රේතන මේ චේතනා ප්‍රබලයි. ඒක ස්වාමීන් වහන්සේ ප්‍රබලයි වගේම තමන්ගේ හිතට මහ පුදුම ශක්තියක් ඇති වෙනවා. එහෙමයි. ඒ වෙලාවේ ඒක සමහරවිට මේ ලෝකේ හැමදේම ඉෂ්ට වෙන්නේ නොවුනත් එහෙමයි. ඒ වෙලාවේ තමන්ගේ හිතට මහ ලොකු මහ පුදුම විදිහේ ආනුභාවයක් නේ. දැන් තමන් මම මේ වගේ අල්ප මාත්‍රික වරදක් කරලා නැහැ. මට ඒක පුදුම විදිහට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඉතින් ඒක බලන්න අපේ හිත කොච්චර වෙලාවට බැබලීමක් තියෙනවද? එහෙමයි. ඒ නිසා ඒ කොහොම හරි අපි අපේ මේ ජීවිත තුළ මහා කාලයක් අපි ජීවත් වෙන්නේ මේ ජීවත් වෙන කෙටි කාලය තුළ ස්වාමීන් වහන්සේ අපි හැම අංශයකින්ම අපේ ජීවිතේ නොමැකෙන ශක්තියන් අපි ගොඩනගා ගන්න ඕනේ. මේ ගෙවෙන කාලෙන් නොගෙවෙන ශක්තියක් අපි ඇති කර ගන්න ඕනේ. එය සත්‍යක්‍රියාවක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. දැන් අත්‍තර අපි හන්නේ එතකොට සත්‍යක්‍රියාවක් වෙනකොට මේ ගුණයක්ම විය යුතුද? එහෙම නැත්නම් වෙනත් සාමාන්‍ය චරිත ස්වභාවයක් වුණත් සත්‍යයක් නම් ඒ පදනම් කරගෙන සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. ඇත්තටම ස්වාමීන් වහන්සේ සත්‍යය දැන් අපි හිතමු අගුණයක් වුණත් ඒක නොසංගවා අවංකවම ඒදී හරි සත්‍යක්‍රියා කිරීම තුලින් යහපතක් වෙනවා. ඒ කියන්නේ අගුණය හෝ නොසංගවා ඉස්මතු කර ගැනීම එක්තරා විදිහක ගුණයක් බවට පත් වෙනවා. දැන් අර වංචනිකයෙක් නෙවෙයි කියන එක. වංචනිකයෙක් නෙවෙයි කියන්නේ. එතකොට එතනින් තේරෙන chance බලන්න දැන් මේ තමන් සිත තුළ තියෙන අකුසලයේ පව දැන් අපි ආදරය කියන්නේ ඇත්තටම අකුසලයක්. එහෙමයි. ඉතින් මම මගේ නෝනට අවංකව ආදරෙන් හිටියා කියනකොට එතන අකුසලයක් තමයි මේ සත්‍යයක් හැටියට ක්‍රියා මේ අධිෂ්ඨාන කරන්නේ. එහෙමයි. නමුත් ඒකෙමුත් ඒක යහපතක් වෙනවා. දැන් අපි ගත්තොත් අර පුංචි කතාවක් තියෙනවා. ඒක අපේ ස්වාමීන් දන්නවා. මේ අපේ බෝසතරන් වහන්සේට තිබිච්ච සියලු වස්තු අතහැර දාලා ඉතින් තාමස පැවිදි වෙනවා. ඉතින් ගිහි කාලේ
යාළුවෙක් හිටියා. ඉතින් මේ යාළුවා පසු කාලේ ආවිවාහ වෙලා එයාගේ බිරිඳත් එක්ක මේ තාපසතුමා බලන්න එනවා. එහෙමයි. තාපසතුමා බලන්න ආපුවාම ඉතින් පුංචි දරුවා ඉතින් එතන එහෙම සෙල්ලම් කරනවා. ඉතින් මේ දෙදෙනාට දරුවෙක් පොඩි පුතෙක් හිටියා. පොඩි පුතෙක් හිටියා. ඉතින් මේ අම්මයි තාත්තයි තාපසතුමත් එක්ක කතා කරගෙන ඉන්නවා. ඒ වෙලාවේ මේ දරුවා අර හුඹහකට අත දාලා ඒක හිටියේ නාගෙක් දෂ්ට කළා. ඉතින් දරුවා ශ්‍රී මුර්ජාව වැටෙනවා. මේ අම්මයි තාත්තයි අඬනවා. අනේ අපේ දරුවා බේරලා දෙන්න. ඔබ වහන්සේ දැන් මේ තපස් ගුණ පුරපු කෙනෙක්නේ. ඔබ වහන්සේගේ ආනුභාව බලෙන් අපේ දරුවා ඉතින් බෝසතුන් හදගෙන මම ඒවා ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ යంత్ర මන්ත්‍ර බලයෙන් සුව කරලා දෙන්න කියලා. සුව කරලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. එහෙමයි. ඉතින් මම එහෙම පුරුදු කරලා නැහැ. ඉතින් මට එහෙම පුළුවන් කමක් නැහැ කියලා. ඉතින් මේ දෙමව්පියෝ දෙන්න කියන කොහොම වෙනාට මොකක් හරි උත්සාහයක් ගන්න. දන්න ක්‍රමයකින් සුව කරලා දෙන්න කියලා. ක්‍රමයකින් සුව කරලා දෙන්න කියලා. එහෙමයි. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දැන් බෝසතුන් වහන්සේ කියනවා එහෙනම් මම සත්‍යක්‍රියාවක් කරන්නම් කියලා. මම දැන් පැවිදි වෙලා අවුරුදු 50ක් වෙනවා. එතකොට උන්වහන්සේ ප්‍රෞජා ජීවිතය ඇතුළත අවුරුදු 50යි. එහෙමයි. ඒකෙන් උන්වහන්සේ සත්‍යක්‍රියා කරන්න මම මේ පැවිදි ජීවිතේ මේ තාපස පැවිද්ද මම දවස් 7යි සතුටෙන් හිටියේ. කැමැත්තෙන් මහානදම් පුරලා තියෙනවා. ඉතුරු කාලේ හිතන්න දින 7යි සතුටෙන් ඉඳලා දින මහානකමේ. ඒ කියන්නේ අවුරුදු 49යි සති 3ක්. සති 3ක්. එතකොට උන්වහන්සේ මේ මහානකම ගැන අකමැත්තෙන් තමයි මහානදම් පුරලා තියෙන්නේ. එහෙමයි. මොකද සියලු වස්තු අතහැරලා ආවා. දැන් ඉතින් මේක ඉතින් හල්ලගෙන යනවා කියලා හිතාගෙන නේ එහෙම හිතන්න නැති. එහෙම. අවුරුදු 49යි මාස 11යි සති 3ක්. එහෙමයි. ඉතින් එතකොට ඒ කාලේ මහානකමට අකමැත්තෙන් ඉඳලා තියෙන. ඉතින් මේක සත්‍යයක්. ඉතින් බලන්න මේ පුදුම දෙයක් ඉතින්. මේක සත්‍යයක්. මේ සත්‍ය අනුභව බලයෙන් මේ දරුවා සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට මේ දරුවා එකපාරම සිහිය ඇවිල්ලා අම්මේ තාත්තේ කියලා කතා කරා. අපහන්නේ දැන් එතන ගුණයට වැඩි අගුණය ඒ කියන්නේ අගුණය නෙවෙයි. මේ කියන්නේ සතුටින් මහානදම් පුරපු නැති කාලය අවුරුදු 49යි මාස 11යි සති 3ක්. එතකොට සතුටින් මහානදම් පුරපු කාලය දවස් 7යි. එතකොට දැන් මේ සත්‍යයක් බව මේකේ මොකද්ද කොහොමද ගුණයක් බවට පත් උනේ ඒ අර අවුරුදු 49යි මාස 11යි සති 3 ගැන අව්‍යාජව ප්‍රකාශ කිරීම ගුණයද අපේ හඳුනන. ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ එතනදී මේ මහානකමේ කතාවකටත් වඩා එතන තියෙන සත්‍යය. මේ පැවිද්දාගේ දැන් එහෙම පැවිද්දෙකුට අවුරුදු 50ක් මහානදම් පුරපු කෙනෙකුට මං අවුරුදු 49 අපේ සහන්නාස කිව්වා වගේ මාස 11යි සති 3ක් අසතුටෙන් මේකේ හිටියේ කියලා කියන්න පුළුවන්ද කට ඇර? එහෙමයි. එතකොට උන්වහන්සේ නමුත් ඒ සත්‍ය ප්‍රකාශ කළා. එහෙමයි. ඒ සත්‍යානුභව බලෙන් දරුවා සුවපත් වෙන දරුවා කතා කරා. එහෙමයි. ඊළඟට එතකොට ඒ සත්‍යානුභව බලෙන් මේ දරුවගේ හිසේ කොටසේ විස අඩු වුණා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ දැන් මේ තාත්තට කියනවා මේ දැන් හාමුදුරුවෝ කියනවා මට කරන්න පුළුවන් ටික මං කළා ඔයාලා දෙන්නත් පුළුවන් නම් සත්‍යක්‍රියාවක් කරන්න කියලා. ඉතින් ඊට පස්සේ දැන් තාත්තා ඊට පස්සේ දැන් මේ වෙලාවේ කලබල වුණා. තාත්තා කියනවා මම ශ්‍රමණක් බ්‍රාහ්මණරුන්ට ඊළඟට තාපසයන්ට ඔය නොයෙක් නිගණ්ඨයන්ට දන් දුන්න ඥාතීන්ට එක එක උදව් කළා. හැබැයි හිතේ කිසිම කැමැත්තකින් මම මේවක් දුන්නේ. එහෙමයි. ඉතින් ජීවිත කාලෙම පරිත්‍යාගයන් කළා තියෙනවා. හැබැයි කිසිම කැමැත්තකින් ඒවා දීලා නැහැ. හැබැයි අකමැති කියලා දෙන පිළිගන්නයි දන්නෙත් නැහැ. ඒක හංගගෙන කොහොම හරි වැඩේ කළා. අකමැත්ත පෙන්නලත් නැහැ. අකමැත්ත පෙන්නලත් නැහැ. එහෙමයි. ඒක සත්‍යයක්. ඒ සත්‍ය අනුභව බලයෙන් මගේ දරුවා සුවපත් වෙනවා මේ තුනටියෙන් උඩ දරුවට පණ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් එහෙනම් දැන් හරිය දැන් තාත්තගේ කොටසත් හරිය එහෙනම් අම්මටත් කොටසක් කරන්න කියනවා. එහෙමයි. ඒ වෙලාවේ අම්මා දැන් කියන මට නම් ඒක මගේ සත්‍යක්‍රියාව මට කරන්න බෑ. අපි හන්නේ මුලට ගපු අපේ මේ ඒ තාත්තා මේ අව්‍යාජ සහ නිර්භීත ප්‍රකාශයක් දැන් හාමුදුරු කෙනෙක් ඉස්සරහම හාමුදුරුවන් කියනවා මම දාන දීලා තියෙනවා හැබැයි දාන දීලා තියෙන ප්‍රසාදයෙන් නෙවෙයි කියලා. ඒතකොට එහෙම තමන්ගේ අවංක භාවය ඉස්මතු කිරීම තමයි එතෙන්දී මේ ගුණයක් බවට පත් උනේ. නැත්නම් අර නරක අර විදිහට අකමැත්තෙන් දන් දීම නෙවෙයි. එතන පැහැදිලිව මෙතන ඒ ක්‍රියාවේ තියෙන සත්‍යතාවය. එහෙමයි. ඊළඟට ඉතින් අම්මට කිව්වම අම්මා කියන මට නම් කොහොමවත් ඒක මගේ හිතේ තියෙන සත්‍ය කියන්න මට බෑ. එහෙමයි. ඉතින් ඒ වෙලාවේ නමුත් ඉතින් කියනවා මේ ස්වාමියා කියන නෑ ඕනම දෙයක් කියන්න මම දරුවා වෙනුවෙන් ඕනම දෙයකට ඔයාට සමාව දෙනවා. එහෙමයි. ඉතින් මේ අම්මා කියනවා ඇත්තටම මේ මගේ දරුවාගේ දෂ්ට කරපු සර්පයත්
උඹගේ දරුවට මේ කියන්නේ උඹගේ තාත්තත් මට දෙන්නම එකයි. එක විදිහට තමයි පෙන්වන්නේ. එක විදිහට තමයි මම ඒ කියන්නේ සර්පයෝ වගේ කියලා. සර්පයෝ වගේ. ඉතින් මගේ විවාහ වෙච්ච දවසේ ඉඳලා කිසිම ප්‍රියමනාප භාවයක් තිබුණේ නැහැ මගේ ස්වාමියාට. ඒ කියන්නේ සර්පෙක් දැක්කාම අප්‍රිය අමනාප බව පෙන්වනවා වගේම විවාහ වෙච්ච දවසේ ඉඳලත් ඒ අප්‍රිය අමනාපකම හිතේ තිබුණා. හිතේ බොහොම පිළිකුලක් තිබුණා. හැබැයි ඒ පිළිකුල තිබ්බට ඒක කවදාවත් පෙන්වන්නේ නැතුව මෙයා විවාහ ජීවිතය අරගෙන ගිහලා තියෙනවා. ඒ ගොඩක් නෝනලට සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් සත්‍යයක් වගේ අපි අහන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ විදිහට අම්මා සත්‍යක්‍රියා කරන ඉතින් දරුවා සම්පූර්ණ නැගිටිනවා. ඒකට බලන්න ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී මේක අපිට දැන් හරි හාස්‍යජනක කතාවක් වගේ පෙවුනට මෙතන ඉතින් ඇත්තට මේ සත්‍ය ප්‍රකාශ කිරීමේ තියෙන අනුභවය කොච්චරද? එහෙමයි. ඒ නිසා ඒක මේ පුදුම දෙයක් මේ සත්‍ය ප්‍රකාශ කිරීම. සහ අපි අහන්නේ දැන් ගොඩාක් අය බොරු කියන්නේ ලාභ අපේක්ෂාවන් සඳහානේ අපි හඳුරන්නේ. යම් යම් වරප්‍රසාද තානමාන ලබා ගැනීම සඳහා තමයි බොහෝ දෙනා බොරු කියන්නේ. බොරු කියන්නේ. එතකොට දැන් මෙතෙන්දී සත්‍ය කියනවා Tamanට ලාභයක් ලැබුණත් නැතත් කමක් නැහැ කියන ඒ කැපකිරීම තුළ. දැන් හාමුදුරු කෙනෙක් අර විදිහේ ප්‍රකාශයක් කරනවා කියන්නේ එතෙන් පටන් හාමුදුරන්ට දාන ලැබෙයිද සිව්පස සංග්‍රහ ලැබෙයිද කියලා මොනවත් ගැන බලන්නේ නැහැ. දැන් මේ අපි සමාජය ගත්තාම ළමයා සනීප වුණාට පස්සේ ඉතුරු වැඩ ටික තියෙන්නේ. එහෙමයි. එහෙමයි. එතකොට ළමයා සනීප වුණාට පස්සේ ඔක්කොම විච්ච දේත් අමතකයි. එහෙමයි. සමහරවිට එතනදී වෙන හානියත් සෑහෙන විශාල වෙන්න පුළුවන්. නමුත් ඒ සියල්ල පසකලා ඒ සත්‍ය ප්‍රකාශ කිරීම ඒ තරම්ම වටිනවා. එහෙමයි. දැන් ස්වාමි දියණිය අර වාගේ ප්‍රකාශයක් කරනකොට පුතා හොඳ කරගෙන ගෙදර ගියාට පස්සේ ස්වාමි පුරුෂයාගෙන් මොන වාගේ ප්‍රතිචාරයක් ලැබෙයිද? දැන් ඒ සියල්ල කැප කරන ඒ කරන කැපකිරීම තමයි එතනදී ගුණයක් බවට ඉස්මතු වෙලා. ගුණයක් බවට ඉස්මතු වෙන්නේ පැහැදිලිවම ස්වාමීන් වහන්සේ. එහෙමයි. අපි හන්දේ දැන් බොහොම මේ ප්‍රියජනක අවස්ථාවක් අපි සාකච්ඡා කළේ. ඒ වගේම ප්‍රායෝගිකව ජීවිතයට පුරුදු කරගන්නත් පුළුවන් ඔය වගේ දේවල්. ඔබේ ජීවිතයේ වන තරම් ඇති අවංක භාවය, ඔබේ තියෙන අව්‍යාජකම මුල් කරගෙන ඔබට අපි හාඳුරු කියෝ වගේ ජීවිතේ කිනම් හෝ අවස්ථාවක් උදා වෙන්න පුළුවන් සත්‍යක්‍රියාවක් කරන්න. එහෙම සත්‍යක්‍රියාවක් කරන්න උදා වෙනකොට පුරුදු කරලා තියාගන්න පොඩි පොඩි ඒ වගේ ගුණ ධර්ම ටිකක්. එක එක කාරණාවන්ට ආවේනික වෙච්ච ඔබට දරුවන් වෙනුවෙන් සත්‍යක්‍රියා කරන්න වෙනවා නම් ඒ දරුවන් හා සම්බන්ධ ඔබ අනෙක් දරුවන්ට කරලා තියෙන ගුණයක් මොකද්ද කියලා බලලා එහෙම ගුණ නැත්තම් ඔබේ පවුලේ දරුවන්ට හැර ඔබ වෙනත් පවුල් වල දරුවන් වෙනුවෙන් කරුණාව මෛත්‍රිය පෙරදරි කරගෙන මොකක් හරි ගුණයක් සිද්ධ කරලා තියන මොකද ඒ ගුණය සත්‍යක්‍රියාව බවට පත් කරලා ඔබේ දරුවා සුවපත් කරන්න දිනක් උදා වෙන්න පුළුවන්. ඒ වාගේ අනිත් අවස්ථාවලදී ප්‍රයෝජන ගැනීම සඳහා කිසියම් හෝ පුංචි ගුණයක් හිතට තදින් දැනෙන ගුණයක් නිරන්තරයෙන් භාවිතා කිරීම තාම යෝග්‍යයි කියන එක තමයි අපි හාඳුර බොහොම ලස්සනට අවධානය කළේ. අපි හන්නේ දැන් මේ බොරුව මුළු සමස්ත සමාජයේම බොරුවෙන් වසාගෙන ඉන්න වකවානුවක අපි හාඳුරුත් සිහිපත් කළ සමහරු කියනවා ඉතින් බොරු නොකිය අද ජීවත් වෙන්න අමාරුයි ආදී වශයෙන්. ඒතර බොරුව වෙනුවෙන් බොරු නොකිය ඒ අවස්ථාව මගහැර යාම සඳහා ධර්මයේ තුල පැහැදිලි කරන ක්‍රමෝපායක් තියනවාද? මේ අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා අපි හඳුන්වන්නේ සම්‍යක් ප්‍රයෝග විදිහට. ඒතර එක ප්‍රයෝග තියෙනවා මෙතන කියන්නේ සම්‍යක් ප්‍රයෝග. ඒතර ඒකක් කොහොමද අපි පාවිච්චි කරන්නේ අපි හඳුන්වන්නේ? ඔව් දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ සත්‍ය පාරමිතාව මොනම කිඩුටකටවත් පත් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ සම්‍යක් ප්‍රයෝග පාවිච්චි කිරීම තුල. එහෙම. මොකද ඔය අපි සත්‍ය වුණත් ස්වාමීන් වහන්සේ ඒ සත්‍ය කීම තුල මහා විනාශයක් වෙනවා නම් බොරුවක් නොකියා සත්‍ය ප්‍රකාශ කිරීම එක ලොකු දෙයක්. එහෙම. දැන් අපි ගත්තොත් දැන් ශාක්‍ය වංශිකයෝ. එහෙම. ශාක්‍ය වංශිකයෝ කවදාවත් බොරු කියන්නේ නැහැ නේ ස්වාමීන්. බොරු කිව්වේ නැහැ. තථාගතයන් වහන්සේගේ මේ සිද්ධාර්ථ අපේ මහබෝසතාණන් වහන්සේගේ වංශේ ශාක්‍ය වංශය. ඉතින් මේ ශාක්‍ය වංශිකයෝ සමග විදුඩබ රජුරෝ මහ වෛරයක් ඇති කරගත්තානේ. එහෙම. මේ වෛරය ඇති කරගෙන විදුඩබ මුළු ශාක්‍ය වංශිකයෝම නැතිකරන්න ක්‍රියා කළා. ඉතින් ඒ වෙලාවේදී දැන් මේ කඩු අරගෙන විදුඩබ රජුරුවන්ගේ රාජපුරුෂයෝ වදකයෝ උඹ ශාක්‍යද කියලා අහනවා. ඉතින් අරගොල්ලෝ බොරු කියන්නේ ඔව් කියලා ජීවිතේ පූජා කරනවා. ඉතින් සමහර ශාක්‍යෝ කල්පනා කළා දැන් මේ සීල කඩා ගන්නත් බෑ. නමුත් මේ ජීවිතෙත් අපරාධ මේ විදිහට විනාශ කරගන්න එක ඒ ශාක්‍ය කියන්නේ ගත්තා දැන් ශාක්‍ය එතන
ජීවිතේ පූජ කරන්නේ මේ නිකන් ලෝතුරා ඉලක්කයක් සාක්ෂාත් කරගන්න නෙවෙයි මානෙ මුල් කරගෙන නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ නැත්තම් මේ එහෙම පූජා කිරීම පරමාර්ථ පාරමිතාව බවට පත් පැහැදිලිවම සා එතන දැන් ඒ කියන්නේ මාන්නයත් එක්ක ඒගොල්ලෝගේ අර ප්‍රතිපත්තියක් තිබුණා. එහෙමයි. අපේ රාජ්‍ය වංශේ මොනම විදිහකටවත් බොරුවක් කියන්නේ නැහැ. කියන්නේ නැහැ. ඒක ඉතින් ඇත්තටම මාන්නෙන් කරත් ඒක මහ පුදුම ගුණයක්. එහෙමයි. ඉතින් එතකොට සමහර ශාක්‍ය වංශිකයෝ හිතුවා අපි මේ ජීවිතය රැක ගන්න ඕන කියලා. ඒගොල්ලෝ බොරුවක් කියන්නේ නැතුව දැන් සාක කියලා කියන්නේ පලාවලට කියන නමක් නේ පාළිය. එහෙමයි. සාව නේද? සාක. එතකොට දැන් සමහර ශාක්‍ය වංශිකයෝ මේ තෘණ වල් කොලයක් අතට අරගෙන මේ සාකද කියලා අහනකොට තින කියලා කියනවා මේ වල් කියනවා. ඉතින් එතකොට එහෙනම් ඉතින් මරන්න නැතුව ඉන්නවා. සමහරු බට කෑල්ලක් අරගෙන මොනවා හරි බට කෑල්ලක් අරගෙන සාකද කියලා අහනකොට මේ කියනවා මේ නෑ මේ නල කියලා. නෑ කියන්නේ නල කියනවා. එතකොට මේ ඒක ඇත්තට එතනදී ශාක්‍ය වංශිකයෝ භාවිතා කරේ ඇත්තටම සම්‍යක් ප්‍රයෝගයක්. ඒ වගේ අපට දැන් ගොඩ දේවල් දැන් දුටුගැමුණු රජතුමාගේ අර තිස්ස කුමාරයා සමග විච්ච සටනේදී දුටුගැමුණු කුමාරයා තිස්ස කුමාරයා පන්නගෙන එනකොට දැන් රහතන් වහන්සේලා එතනදී බලන්න පාවිච්චි කරපු වචනේ කෝ තිස්ස කියලා අහනවා දුටුගැමුණු කුමාරයා. තිස්ස ඇඳ උඩ නෑ කියනවා. ඇඳ උඩ නෑ. නමුත් ඇඳ යට ඉන්නවා. නමුත් ඒක තිස්ස කුමාරයාට තේරෙනවා. මේ දුටුගැමුණු කුමාරයාට තේරෙනවා. නමුත් මේ රහතන් වහන්සේලාට තියෙන ගෞරවය නිසා නිශ්ශබ්ද වෙනවා අර ඒ. ඒකට සාන්ත ඒ වගේ අපට ඕනම මොකක් හරි කලබලයක් විච්ච අවස්ථාවක මේ සම්‍යක් ප්‍රයෝග හොඳට යොදන්න පුළුවන්. නිරන්තරයෙන්ම සත්‍යවාදී වෙන කෙනෙකුට අදාළ තැනදී සම්‍යක් ප්‍රයෝගයක් යොදන්නට අවශ්‍ය කරන නැනුවනත් පහළ වෙනවා. පහළ වෙනවා. දැන් මෙතෙන්දී මම හැසිරෙන්න ඕන මේකේ මෙන්න මේ විදිහට. අපි අනිත් එක මේ සමාජයට බොහොම දෙන්න ඕන වචනයක් තමයි සාන්ත මම දැන් මම මේක ටක් ගාලා කරලා දෙන්න. මම මේක විනාඩියෙන් කරලා දෙන්න. ඔහොම වචනයක් පාවිච්චි කරන්නේ. එහෙමයි. අපි හැබැයි පුරුදු වුණොත් දැන් අපි කවුරුත් අපි මේ දැන් මට මේ සාකච්ඡාවේ යන වෙලාවේ ඇත්තට මේ හිතුනේ මම මේ වැඩේට මම මේ වෙලාවට එන්න උත්සාහ කරන්න. හැබැයි ඉතින් ඒක අර හරියට අර ඇමතිවරු වගේ මේක සලකා බලන්න මතක් වුණේ අපහන්නේ මම සලකා බලන්නම් කියන ඔය දේශපාලන මේ උපදේශනයක්ද වගේ එන්න පුළුවන් අපේ හන්නේ ඒක. ඔය එහෙමත් වෙන්න පුළුවන්. නමුත් අපි ප්‍රතිපත්ති පුරන කෙනෙක් අපි ඒ විදිහට දැන් මම උත්සාහ කරන්න ස්වාමීන් වහන්සේ එතනදී ඇත්තට හරි වටිනවා. දෙයක් නම් Tamanට දැනෙනවා නම් මේක අනිත් කෙනාගේ හිත තලන්නත් අමාරු නම් මං කිසියම් මොහො උත්සාහයක් මේ සඳහා කරලා බලන්නම් කියලා මේ කීම එහෙම මුසාවක් නෙවෙයි. මුසාවක් නෙවෙයි. එහෙමයි. අපි හන අවසාන වශයෙන් දැන් කාල වේලාව ඊටාම ශීඝ්‍රින් යන නිසා කොහොමද මේ පාරමිතාව අපි අර පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් සම්මත හැමදාම අපි කියන විදිහට අපි හැමදාම මේ දස පාරමිතාවල අවසාන ප්‍රශ්නේ හැටියට ස්වාමීන් වහන්සේ අහන්නේ මේ පාරමිතාවල තියෙන ප්‍රභේදය. එහෙමයි. එතකොට ඇත්තටම දැන් මෙතනදිත් සත්‍ය පාරමිතාව තමන්ගේ අමුදරුවකම ඉතින් තමන්ට සමීපමයිනේ. එහෙමයි. අමුදරුවෝ ඊළඟට ලාභ සත් නොයෙක් ධන දහන්නේ මොනවා නිසාවත් එයා ඒකාන්තයෙන් බොරුවක් කියන්නේ නැහැ. මුසාවක් කියන්නේ නැහැ. පොරොන්දුවක් කඩ කරන්නේ නැහැ. එහෙමයි. මෙන්න මේක තමයි සනද පාරමිතාව. හාමුදුරුවෝන් මේ ගෝලබාලයන් වෙනුවෙන් බොරු කියන්නේ නැති විදියට. ඔව් ස්වාමීන් වහන්සේ නමක් නම් ඇත්තටම ඒ තමන්ගේ ශිෂ්‍යයන් වෙනුවෙන්වත් දායකයන් වෙනුවෙන්වත් එහෙම මුසාවක් පාවිච්චි කරන්නේ නැහැ. එහෙමයි. ඒක තමයි පාරමිතාව. එහෙමයි. උපපාරමිතාව සන තමන්ගේ ශරීර අංගයක්. ශරීර අංගයේ මෙතනින් අත කපලා යනවා. මේ බොරුව යන්තම් කිව්වොත් නම් බේරෙන්න පුළුවන්. එහෙමයි. එහෙම වුණත් ඒ මොනම හේතුවක් නිසාවත් දැන් බෝසතාණන් වහන්සේගේ චරිතය ගත්තාම එහෙම අවස්ථා කොච්චර තියෙනවද? මම තියෙනවා. එතකොට උන්වහන්සේ තමන්ගේ ශක්තියම තමයි. ඉතින් එතනින් එහාට යන්නේ නැහැ. එහෙනම් තමන් ශරීරාංගයක් වෙනුවෙන්වත් මුසාවක් කියන්නේ ඒක උපපාරමිතාව බවට පත් වෙනවා. ඉතින් පරමත්ත පාරමිතාව බවට පත් වෙන සන ජීවිතය නිසාවත් දැන් අපි හරිත තාපසතුමා. එහෙමයි. දැන් අර රජතුමාගේ දේවියක් සමග අර අනවශ්‍ය සම්බන්ධතාවයක් ඇති වුණානේ රජතුමාගේ දේවියත් සමග. ඒ වෙලාවේ රජුරු අහනකොට කෙලින්ම දැන් සමහරවිට රජුරුට පුළුවන් හිස කතා දාන්න. නමුත් ඒත් සත්‍ය ප්‍රකාශ කළා. තමන්ගේ ජීවිතය නිසාවත් මොනම අවස්ථාවකවත් මුසාවක් කියන්නේ නැත්නම් ඒක තමයි පරමත්ත පාරමිතාව. එතන රජුරුවත් බොහොම බුද්ධිමත් කෙනෙක් ඒක පාරමිතාවක් බවට වටහා ගන්න ඒක ගුණයක් බවට වටහා ගන්න එතුමා
පෙළඹුණා. අපි හන්නේ අපි අහලා තියෙනකො දැන් ගොඩක් තැන්වලදී ඔය හොරු එහෙම අල්ලගත්තම ඇත්ත කියනවා ඇත්ත කිව්වොත් දහස් වෙනවා කියලා. ඇත්ත ඉතින් හොරත් බය වෙලා ඇත්ත කියන හොරකම් කරා කියලා. ඊට පස්සේ එතන පටන් ආයි හොරකම් කරේ කියලා ආයි ගහනවා. එහෙම කරලා ඉවර වෙලා අර සත්‍යවාදී වීම තුල ඇත්තටම දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි හොරෙක් නෙවෙයි සමහරලාට දැන් වැඩි හිටියෝ අම්මා තාත්තා වුණත් ඇත්ත කියන ඇත්ත කිව්වොත් ගහන්න නැහැ කියනවා. නමුත් වැඩේ කිව්වට පස්සේ එහෙමයි. මේ ගහන අවස්ථාවක් තියෙන. ඒකත් ඒක වැරදි. එතකොටත් අර අනිත් කෙනා කෙරෙහි අර ඇත්ත කීමෙන් වැඩක් නැහැ කියන හැඟීම ඇති වෙලා බොරු කියන්නම ඒ පෙළඹෙන්න පුළුවන් නේද? හොඳයි අපි ඊටාම ඵලදායී ප්‍රයෝජනවත් සාකච්ඡාවක් අද සිද්ධ කළේ විශේෂයෙන්ම සත්‍ය පාරමිතාව මුල් කරගෙන. ඉතින් ඔබගේ ජීවිතයේ ප්‍රායෝගිකව බලපාන ඔබට අවශ්‍ය කරන කරුණු කාරණා ටිකක් තමයි අපි සාකච්ඡා කළේ. අපි හාමුදුරුවන්ගෙන් මම නිතර ප්‍රශ්න අහමින් එක එක ක්‍රමයට මේ ධර්ම ගැටලු ඉදිරිපත් කරමින් ඔබේ පාර්ශ්වයේ ඉඳගෙන මේ ප්‍රශ්න ඉදිරිපත් කළේ විශේෂයෙන්ම ප්‍රායෝගිකව ඔබට අපට මේ ගුණය කොහොමද ජීවිතයට ගලපා ගන්න හැකියාව ලැබෙන්නේ කියලා විමසා බැලීම අවශ්‍ය නිසා. ඉතින් අද අපිට ලැබිච්ච කාල වේලාව අවසానයි. ඉතින් අද මේ වටිනා ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයේ දරා කටයුතු කරන්නේ ගාල්ල අඟුලුගහ විලේවත්තය දුමින්දු නිවසේ පදිංචි නන්දා රණසිංහ මෑණියන් සහ පවුලේ දූ දරුවන් පිරිස එක් රාශි වෙලා විශේෂයෙන්ම පල්ලෝසපත් නන්දසේන හෙනරත් පුස්සේවෙල පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් පින්වත් නන්දා රණසිංහ මෑණියන් ඇතුළු පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම පිණිසත් මේ දායකත්වයේ දරා කටයුතු කරන්නේ. ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව කියන්නේ බෞද්ධ නාලිකාව තුළ විකාශ වෙන ඉතාම ජනප්‍රිය වැඩසටහනක් බවට මේ වෙනකොට පත් වෙලා තිබෙනවා. බොහෝ දෙනා මේ වැඩසටහන නොවරදවා නරඹන වැඩසටහනක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් බොහෝ දිනාට ධර්මීය අහන්නට අවකාශ සලසා දීම තුළ දායකත්වයේ දරන පින්නතුණුත් බොහෝ සෙයින් කුසල්සිත පහළ කරගන්න ඉඩ කඩ ලබා දී තිබෙනවා. ඉතින් අද දවසේ දායකත්වයේ දරපු පින්වත් නන්දා රණසිංහ මෑණියන් සහ පවුලේ ඇත්තන්ගේ බලාපොරොත්තු පරිදි මේ උතුම් ධර්ම දානමය කුසල බලයෙන් පරලෝසපත් නන්දසේන හෙනරත් පුස්සේවෙල පියාණන්ට තමන්ගේ භව ගමන සුවපත් කරගෙන අමා නිවනින් සැනසෙල්ල උදා කර ගැනීම භාග්‍ය උදා වේවා. පරලෝසපත් සියලු ඥාතීහු පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත් නන්දා රණසිංහ මෑණියන් ඇතුළු පවුලේ හැම දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනීය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දෙනාටමත් තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමින් සීල ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අද සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා වැඩමවා වදාළ අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේටද හෘදයාංගම ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කරමින් බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටද සෙත් ප්‍රාර්ථනා කරමින් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව අදට මෙතිකින් සමාප්ත කරනවා. පින්වත් ඔබ හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමෙන් සියලු ශාන්තිය වේවායි හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න.